ආයුබෝවන් සර්. මාව ඇහෙනවද කියන එක තහවුරු කරන්න පුතා. ඔව් සර්. රයිට් හොඳයි. එවනම් අපි පාඩමට සම්බන්ධ වෙනවා. ගිය සතියේ අපි පාඩම අවසන් කරපු තැන ඉඳලා ඉදිරියට යන්නයි හදන්නේ. එතකොට දැන් හැමෝම ගාව තමන්ගේ ගණන් හදන්න ඕන කරන කොලයක් ඒ ටික අවශ්‍යයි. ඊට පස්සේ කැල්කියුලේටර් එක අවශ්‍යයි. සයන්ටිෆික් කැල්කියුලේටර් එක අවශ්‍යයි. ඒ ටික ළඟ තියාගෙන දැන් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. හොඳයි එහෙමනම් අපි යනවා. දැන් මම මේ ඔයගලන්ට මගේ ස්ක්‍රීන් එක මම වෙන ෂෙයා කරනවා. ඔයගලන්ට පෙනෙන්න වයිට් බෝඩ් එක දානවා. හරි. මට වයිට් බෝඩ් එක පේනවද කියන්න පුතා? කවුරු කෙනෙක් තහවුරු කරන්නේ? වයිට් බෝඩ් එක පේනවද පුතා? රයිට් හොඳයි. thank you. අපි එහෙමනම් අපි බලමු අපි ගිය පන්ති කීපයකම පේබැක් ආපසු ගෙවීමේ කාලය ගැන ගණන් හදුවා. ඒක ගණන් හදලා දැන් ඔයගොල්ලෝ ඒ ගණන් හදන හැටි දන්නවා. ඊට පස්සේ අපි මේ ආපසු ගෙවීමේ කාලයේ තියෙන දුර්වලතාවයක් අඳුරගෙන දුර්වලතා කීපයක් අඳුරගෙන මේ දුර්වලතා මග හරින්න හිතාගෙන අපි ඊට වඩා තරමක් ඉදිරියට ගිහින් වෙනත් ඇගීමේ ක්‍රමවේදයක් ව්‍යාපෘති ඇගීමේ ක්‍රමවේදයක් සලකා බැලුවා. ඒ තමයි සුද්ධ වර්තමාන අගය නැත්නම් net present value NPV කියන එක. එතකොට ඒක හදනකොට අපි නිශ්චිතවම අඳුනගත්තා නිශ්චිතව හොයාගත්තා මෙන්න මේ විශේෂිත සමීකරණය. මම මේ අතුපටින් වට කරලා පෙන්නපු මෙන්න මේ සමීකරණය. PV සමානයි FV නැත්නම් වර්තමාන අගය සමානයි අනාගත අගය වරක් එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියන මේ විශේෂිත සමීකරණය හොයාගත්තා. ඒකේ අපි මේ එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියන නිශ්චිත පදය නැත්නම් නිශ්චිත යෙදීම අපි වට්ටම් සංගුණකය නැත්නම් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක කියලා අතුරුගත්තා. ඒ අනුව අපි ගණන් හැදුවා. ඊට පස්සේ අපි IRR වලටත් ගියා. IRR මොකද්ද කියන එක හැඳින්වීමක් කරා. අද අපි ඒක ආපහු සාකච්ඡාවට පොඩ්ඩක් ගමු. එතකොට අපි දැන් ඉගෙනගෙන ඉන්නවා මෙන්න මේ දේ. මොකක්ද? PV සමානයි FV වරක් එක බෙදීම එක එකතු කිරීම නැත්නම් එක ධන R වල n වෙනි බලය කියන මෙන්න මේ නිශ්චිත සමීකරණයක් අපි ඉගෙන ගත්තා. මේක ව්‍යුත්පන්න කරගත්ත හැටි මම කියලා දුන්නා පොඩ්ඩක්. නමුත් ඒක එහෙම අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු දෙයක් නෙවෙයි. මේක දැනගන්න ඕනේ මෙන්න මේ සුවිශේෂී කාරණාව පමණයි. ඊට පස්සේ අපි මේක යොදාගෙන අපි හැදුවා සුද්ධ වර්තමාන අගය. මොකද්ද? ව්‍යාපෘතියක සියලුම මුදල් ප්‍රවාහ එකක්වත් අතහැරියේ නැහැ. සියලුම මුදල් ප්‍රවාහ වල දෙන ලද වට්ටම් අනුපාතයක් යටතේ වර්තමාන අගයන් වල සුද්ධ වටිනාකම අපි ගණන් හදලා බලනවා. මේක නැවත බලන්න. ව්‍යාපෘතියක සියලුම මුදල් ප්‍රවාහ ඒ මුදල් ප්‍රවාහ මුදල් ගලා එම් වෙන්න පුළුවන්, ගලා යාම් වෙන්න පුළුවන්. සියලුම මුදල් ප්‍රවාහ වල දෙන ලද වට්ටම් අනුපාතයක් යටතේ දෙන ලද වට්ටම් අනුපාතය මම ඒක වෙන් කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම රතු පාටින් ඉරක් අතට යටි දෙන ලද වට්ටම් අනුපාතයක් යටතේ වර්තමාන අගයන් වල සුද්ධ වටිනාකම මුදල් ගලා යාම් තියෙනවා, මුදල් ගලා එම් තියෙනවා. මේ වගේ සුද්ධ වටිනාකම කීයද කියලා අපි ගණන් හදලා බලමු.
එතෙන්දී අපි තේරුම් ගත්තා අපි එකඟ වුණා සුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා විට අපි එම ව්‍යාපෘති තෝරා ගන්නවා. මොකද සුද්ධ අගය ධන අගයක් ඒ කියන්නේ ආයෝජකයාට යමක් ලැබෙනවා. ඒ වගේම අපි ඒකෙදි තේරුවා සුද්ධ යාගේ ඍණ අගයක් ගන්න අවස්ථාවලදී අපි ඒක තෝරගන්නේ නැහැ කියලා අපි තීන්දුවා නැත්නම් අපි ඉගෙන ගත්ත මේක තමයි තෝරගන්නේ. අපි මේ කතා ටික දැන් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට වැදගත් දෙයක් වුණා ඒ තමයි අපි යම් අගයක සුද්ධ වර්තමාන අගය හැදුවා බලන්න. සුද්ධ වර්තමාන අගය හදලා බැලුවා. මොකක්ද ඒක කියලා හදලා බැලුවා. ඒ හදලා බලනකොට අපි යොදාගත්තේ අර අපි කියපු PV සමානයි FV වරක් එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියන මෙන්න මේ නිශ්චිත පදයන් ප්‍රමාණයක් හොයාගත්තා. මොකද මේවා අපිට ප්‍රශ්නයක ලැබෙනවා. එතෙන්දී අපි දැක්කා මේ වර්තමාන අගය කියන එකට කොහොමද මොකද මේකේ FV කියන එක බලපානවා FV අපිට නිශ්චිතව දෙනවා. නිශ්චිතව ප්‍රශ්නේ තියෙනවා. n කියන එක වසර ගණන නැත්නම් කාල පරිච්ඡේද ගණන බොහෝ විට වසර ගණනකින් ගන්නෙන්නේ. මේකත් නිශ්චිතව තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි තේරුම් ගත්ත R කියන එක දෙන ලද අගයක්. R කියන්නේ දෙන ලද අගයක්. අපි එතෙන්දී බැලුවා මේ PV අනුලෝමව සමාන ප්‍රතිලෝමව සමානුපාතිකයි. නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයි R වලට මොකක්ද ඒකෙන් කියන්නේ? R වැඩි වෙනකොට PV අඩු වෙනවා කියලා අපි දැක්කා. අපි ඒක හදලා බැලුවා. 110 දී හදලා 112 දී හදුවාම අර වට්ටම් සංගුණකය කියන එක. මේ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ අඩු වීම නිසා වර්තමාන අගය අඩු වෙනවා. මේක අනිත් පැත්ත එතකොට R අඩු වෙනකොට PV වැඩි වෙනවා කියලාත් එහෙමනම් අනිත් පැත්තට අපි දැක්කා. මෙහෙම හදනකොට අපි මම ඔයගොල්ලන්ට පෙන්නුවා ගිය සතියේ අපි මේ අඩු වැඩි වීම නිශ්චිත ව්‍යාපෘතික මුදල් ප්‍රවාහ අරගෙන අපි මේක ප්‍රස්ථාරයක් විදිහට අඳිනවා කියලා කීවා. මොකද්ද මේ ස්වායත්ත විචල්්‍ය විදිහට R යොදා ගන්නවා. ඒක තමයි වෙනස් කරගෙන යන්නේ. පරායත්ත විචල්්‍ය නැත්තම් වෙනස් වෙන්නේ NPV කියන එක අපි හිතුවා. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. සාමාන්‍ය ප්‍රස්ථාරය. එතෙන්දී අපි දැක්කා මෙහෙම ප්‍රස්ථාරයක් සමානයි. ප්‍රස්ථාරයේ සරල රේඛීය වෙන්න ඕන. මම වෙනත් පාටකින් අදිනවා. ඒක සරල රේඛීය ප්‍රස්ථාරයක් වෙන්න ඕන. NPV අපි R මෙන්න මෙතන තියෙනවා R1 කියලා තිබුණ තැනකදී NPV යම් වගයක් ගන්නවා. අපි ඒක NPV 1 කියලා කීවොත් අපි කියවා R2ට අපි R වැඩි කරනවා. R2ට R වැඩි කරපුවාම NPV අඩු වෙලා අපි ඒක NPV 2 කියලා කියමු. NPV අඩු වෙලා. මේක දිගටම කරගෙන යනකොට R3ට ගියත් එහෙමයි R4ට ගියත් එහෙමයි. මම මේ නිකන් සංඛ්‍යාවක් පෙන්නන්න නැතුව කියන්නේ. මෙහෙම අඩු කරගෙන යනවා. දිගටම අඩු කරගෙන ගියා අපි R5 R6 R7 ආදි වශයෙන් තියෙනවා. මේවා එක එක ගණන් වෙන්න පුළුවන්. මේ R7 දී අපිට පේනවා NPV ඍණ අගයක් ගන්නවා. NPV ඍණ අගයක් ගන්නවා. NPV ඍණ R8 දිත් එහෙම. ඒ කියන්නේ R වැඩි කරගෙන යනකොට NPV යගේ ධනාගයක් සිට ඍණාගයක් දක්වා තල්ලු වෙන්න පුළුවන්. මොකද R වැඩි වෙනකොට NPV අඩු වෙනවා. ඒකෙම අනිත් පැත්ත R අඩු කරගෙන ගියොත් NPV වැඩි වෙනවා. මොකද ඒකට හේතුව මේක මෙන්න මේ කියන භාග සංඛ්‍යාව R තියෙන්නේ හරේ.
එතකොට හරයේ තියෙන සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ භාග සංඛ්‍යාවේ මුළු අගය අඩු වෙනවා. එම නිසාවෙන් සමස්ත ප්‍රතිඵලයට ඍණ බලපෑමක් කරනවා කියන එක අපි ඉගෙන ගත්තා. හැබැයි මේ විදිහට අපි එක ව්‍යාපෘතියක දෙන ලද මුදල් ප්‍රවාහ නැත්නම් මුදල් ප්‍රවාහ ටික අරගෙන එකම වර්ෂවලට අපි R වෙනස් කරමින් NPV හදාගෙන ගියොත් අපිට පේනවා මේක ධන සිට ඍණ දක්වා යනවා නැත්නම් ඍණ සිට ධන දක්වා යන්න පුළුවන් අඩු වැඩි කරන විදිහට. හැබැයි එක්තරා තැනකදී මම මේ රතු පාටින් කියනවා මෙන්න මේ ඊතලයක් ගහලා පෙන්නනවා. මම කියනවා මෙතෙන්ට අපි කියන A කියලා ලක්ෂයක් ටිකක් නම් කරනවා A කියලා. මෙතෙන්දි පේනවා R අගයක් තියෙනවා. R අගයක් තියෙනවා. මෙතන R6 කියලා මම එක දැම්මා. හැබැයි NPV තියෙන්නේ මේ x අක්ෂය නැත්නම් මේ අක්ෂය උඩ ඒ කියන්නේ NPV වලගේ බිඳුව. ඒ කියන්නේ අපි තේරුම් ගත්තා ගෙදන NPV බිඳුවට සමාන වෙන R අගයක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. NPV බිඳුවට සමාන. අපි NPV උදාහරණයකට හිතමු 10 දී හැදුවයි කියලා. අපිට ආව අපි හිතමු ධනාගයක්. අපි ආපහු NPV හදලා බලනවා 20 දී R වැඩි කරනවා. එතකොට NPV ඍණාගයක් ආවයි කියලා හිතමු. එහෙනම් මේ 10ත් 20ත් අතර තියෙන කිසියම් සංඛ්‍යාවක් අපි දන්නේ මොකක්ද කියලා. NPV බිඳුව වෙන්න ඕන. මොකද එකක් දාන එකක් ඍණ. එහෙනම් මේක අතර මැද බිඳුව වෙන තැනක් කොහරි තියෙන්න ඕන. එතන R එකකුත් තියෙන්න ඕන. අපි කියවා මේ NPV ඕනෑම දෙන ලද ව්‍යාපෘතියක දෙන ලද කාල පරිච්ඡේද සංඛ්‍යාවකට අදාළ මුදල් ප්‍රවාහ වල ශුද්ධ වර්තමාන අගය බිඳුවට නැත්නම් ශූන්‍ය වෙන ශුද්ධ අගය ශූන්‍ය වෙන R අගයට අපි කීවා මොකද්ද IRR නැත්නම් internal rate of return capital කරා. එහෙම නැත්නම් මේකට කියනවා අභ්‍යන්තර ඵලදා අනුපාතය කියලා. මොකද්ද අභ්‍යන්තර ඵලදා අනුපාතය කියන්නේ? ඕනෑම ව්‍යාපෘතියක ශුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ ශුද්ධ වර්තමාන අගය බිඳුව වන වට්ටම් අනුපාතය. බිඳුව වල NPV බිඳුව වල. මේ ප්‍රස්තාරයෙන් අපි පෙන්නන එක තමයි. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද මේක හදන්නේ? අපිට ගාණක් කියනවා අපි විභාගයේ ප්‍රශ්න දැක්කා NPV හදන්න කියලා කියනවා. අපි දැක්ක ගණන් වල අපිට ප්‍රශ්න දීලා තියෙනවා 10 දී NPV හදලා පෙන්වන්න කියලා අපිට ප්‍රශ්නයක් දෙනවා. අපි එහෙම හැදුවා ගන්න. අපිට සමහර ඒ වගේදී ධන උත්තර ලැබුණා. සමහර ඒ වගේදී වෙනත් සමයින්ද අපි 10 කියලාම ගන්න අවශ්‍ය නැහැ. අපිට යම්කිසි R එකක් දීලා තියෙනවා. අපි හදලා බලපුවාම සමහර R වලදී ධන උත්තර ආවා, සමහර R වලදී ඍණ උත්තර ආවා විවිධ ගණන් වල. අපි එහෙම හදලා බැලුවා. දැන් විභාග ප්‍රශ්නික පළවෙනි කොටස සමහර වෙලාවට බොහෝ විට ඉස්සර නම් payback period එක හදන්න නැත්නම් ආපසු ගියීමේ කාලය හදන්න කියනවා. ඒක හරි පහසු. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ දෙවෙනි කොටස දෙනවා NPV හදන්න කියලා යම්කිසි R එකකදී. අපි දන්නේ R එක දෙනවා ගන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා IRR උත් හදන්න කියලා. දැන් මෙතෙන්දී මම ඔයගොල්ලන්ට පැහැදිලිව කිව්වා අපි අර වගුවක් හදාගන්න. අපි වගුවක් හදාගත්ත වර්ෂය, මුදල් ආයෝජනය, මුදල් ගලායම, වියදම, ශුද්ධාගය, වට්ටම් සංගුණකය, වට්ටම් කලාවෙන් පසු මුදල් ප්‍රවාහය, හරි කියලා මේ වගේ වගුවක් හදාගන්න කියලා මම කිව්වා. ඒක විභාගෙදී හරි වැදගත් කියලා. NPV හදනකොට අපිට ඕක ටිකක් කම්මැලි. මොකද NPV ටංකල බලපු ගමන් කියන්න පුළුවන් වගේ පේනෙනවා. sorry payback period එක. ආපසු ගියීමේ කාලය හදනකොට ටිකක් කම්මැලි වගේ. මොකද එකපාරටම මුදල් මූලික ආයෝජනය ගත්තා.
ලැබිච්ච මුදල් ප්‍රවාහයන් ටික ගත්තා අපිට බොහොම හිතින් වුණත් ඒක හදලා ගන්න පුළුවන් ඉලක්කම් කීපයක් විතරයි හදන්න තියෙන්නේ. හැබැයි NPV හදනකොට අපිට මේක උවමනා වුණා මේ වගුව. මොකද NPV හදනකොට අර වගේ කරන්න බෑ. මොකද වටිනාකම් සංගුණක දාගන්නට ඕන. සංගුණකේ දාලා වැඩි කිරීම කළා ශුද්ධා කියනවා. ඒ වගේ පොඩ්ඩක් කරන්න ඕන. අපේ වගුව ටිකක් වැදගත් වගේ පෙන්නනවා. දැන් IRR හදනකොට මේක තව විශාල වැදගත්කමක් වෙනවා මේ වගුව තියාගන්න. ඇයි අපිට විභාග ප්‍රශ්නේදී දෙවැනි කොටසට NPV යම් R එකක් දීලා අපිට එක්ක ධනාගයක් එනවා එක්ක ඍණාගයක් එනවා. මොකක් හරි එකක් එන්න eBay. එකක් එන්න. අපිට IRR හදන්න කියනකොට අපි අර ඇඳපු ප්‍රස්ථාරය ගත්තොත් අපි කොහේ හරි තැනක එක තැනක ඉන්න බව පේනවා. මොකද වෙන්නේ? අපි ප්‍රස්ථාරයක් යන්නේ ඉස්සෙල්ලා. අපිට දෙන උත්තරේ හැටියට මම මේ ප්‍රස්ථාරේ කුඩාවට මෙතන අඳිනවා. නිකන් පෙන්නන්න. මෙහෙම ප්‍රස්ථාරයක් නේ අපිට හම්බුනේ. දැන් අපිට NPV හම්බුනාම එක්කෝ මෙන්න මේ පැත්ත එකක් හම්බ වෙනවා. මේ ධන පැත්ත එකක්, එක්කෝ මේ ඍණ පැත්ත එකක් හම්බ වෙනවා. හරිද? මම වර්ණ දෙකකින් හදන්න මේ නිල් පාට පැත්ත කියලා කියන්නේ ධන උත්තරයක් NPV හම්බුණා. ඒකේ R එකක් තියෙනවා. ඊට පස්සේ රතු පාට මම පාට කරනවා මේ පැත්ත. එක්ක මේ පැත්ත හම්බුණා කියලා ඍණ උත්තරයක් හම්බුණා එක R එකකට. දැන් IRR කියන්නේ මොකද? NPV බිඳුව වෙන තැන. කොහෙද? මෙන්න මෙතන. මෙන්න මෙතන මේ ඊතලයක් ගහලා පෙන්නන තැන. මෙතන තමයි IRR තියෙන්නේ. දැන් අපිට හම්බ වුණේ NPV ධන අගයක් නම් හොඳට අහගන්න NPV ධන අගයක් නම් එකෙන් පේනවා NPV බිඳුව වෙන්න ඕන නම් අපි කරන්න ඕනේ ධන අගය අඩු කරගෙන යන පැත්තට යන්න ඕනේ. එහෙමනම් මොකද කරන්න ඕන? R වැඩි කරන්න. R වැඩි කරමින් NPV අඩු කරගෙන යන්න ඕන බිඳුව දාන්න. අපිට ගාන NPV හදනකොට උත්තරය හම්බුනේ ඍණාගයක් නම් අපි දන්නවා දැන් R හම්බෙලා තියෙන්නේ මේ ඍණ පැත්තේ NPV ඍණ පැත්තේ R තියෙන. කියන්නේ R වැඩි IRR එකට වඩා වැඩි. හොඳටම දන්නවා දැන්. එහෙනම් අපි මොකද කරන්න ඕන? R අඩු කරමින් එන්න ඕනේ NPV හොයාගන්න. එතකොට NPV බිඳුව පැත්තට ලං වෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රස්ථාරය දිගේ මම වෙනත් පාටකින් හදිනවා. මෙන්න මේ පැත්තට යන්න ඕනේ එක්ක මේ පැත්තට එන්න. මම හිතනවා පේනවා ඇති කියලා. මම ප්‍රස්ථාරය නැවත ලොකු කරලා ටිකක් අදින්න. මොකද අපි කරන්න ඕන? අපි ප්‍රස්ථාරය හැටියට මේ ප්‍රස්ථාරය ගැන බය වෙන්න එපා. ප්‍රස්ථාරය ගැන දැක්කම බය වෙන්න එපා. තපරයක් දෙන්න පුතේ. තපරයක් වෙලාව දෙන්න. හොඳයි නැවත මම පේනවාද කියලා තාවුරු කරන්න පුතා. මම පේනවාද පන්තියේ දරුවන්ට අද බලමු මොකද කවුද ඉන්නේ කියලා. කවුද පන්තියේ ඉන්න දරුවෝ ටික කියන්නේ මට ඔයගොල්ලෝ මාව පේනවද ඇහෙනවද කියන එක ආපස්සරයක්? පේනවා. පේනවා සර්. රයිට් හොඳයි. thank you. මම ඕන ආපහු අර අපේ white board එකට යනවා. white board එක පේනවද? පේනවද? දැන් බලලා කියන්න මට. පේනවා සර්. හරි. දැන් ඔන්න ප්‍රස්ථාරය අපි මොකක්ද ඇන්දේ? අපි R වෙනස් කරනවා NPV කොහෙද තියෙන්නේ කියලා බලන්න. NPV එක්ක ධනාගයක් වෙන්න පුළුවන් එක්ක ඍණාගයක් වෙන්න පුළුවන්. දැන් මම කීවා මම වෙන වර්ණයකින් ප්‍රස්ථාරය අඳිනවා. හරි. කොළ පාටින් ඇඳලා තියෙන ප්‍රස්ථාරේ. මොකද කීවේ අපිට NPV හදනකොට එක්කෝ මෙන්න මේ පැත්තේ උත්තරයක් හම්බ වෙනවා. මෙන්න මේ නිල් පාටින් ඉරියදින ප්‍රදේශයේ උත්තරයක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
මට මෙන්න මේ රතු පාටින් ඉරියන් දෙන ප්‍රදේශයේ උත්තරයක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නෙවෙන්නේ. මේ දෙක තමයි වෙන්නේ. මට නිල් පාට ප්‍රදේශයේ හම්බුණා නම් මගේ NPV හදනකොට NPV ආගයක් කිසියම් අනුපාතයක් යොදලා ඒකෙන් මම තේරුම් ගන්න ඕන මොකද්ද? IRR තියන්නේ මේ නිල් පාට ප්‍රදේශයේ මම ඊතලයක් ගන්නවා. මේ නිල් පාට ප්‍රදේශයේදී අපි R1 කියලා රේට් එකක් දාලා හදපු එකක් නම් උත්තරේ හම්බුනේ. IRR එහෙනම් මේකට වඩා වැඩි. ඇයි ධනාගයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් රේට් R වැඩි කරගෙන ගියොත් තමයි බිඳුවට යන්නේ. NPV බිඳුවට යන්නේ. මොකද මේ මම ඊතලෙන් කියන පැත්තට යනවා. මෙන්න මේ ඊතලයක් ගහපු පැත්තට යනවා. මට හම්බුනේ මේ රතු පාට පැත්තේ නම් උත්තරේ කියන්නේ NPV ඍණාකයක් ගන්න ලැබුණේ. මම R2 කියලා කියනවා අපිට හම්බුනේ. ඒක එහෙනම් ඒක ලොකු වැඩි IRR වලට අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. මොකද ඍණාකයක් ලැබිලා තියෙන හේතුව R ගොඩක් වැඩි. එහෙනම් R අඩු කරගෙන එන්න ඕන මම මේ ඊතලයේ ගන්න පැත්තට. අඩු කරගෙන එන්න ඕන IRR හොයාගෙන. කොහෙද IRR තියෙන්නේ? මෙන්න මෙතන. මේ තද පාටට මම ඉරක් ගහපු තැන. දැන් මේක කොහොමද කරන්නේ? අපිට ඕන ගාණක් දෙනවා විභාගයේදී 110 දී හදන්න 12 දී හදන්න මොකක් හරි දෙනවා. අපි උත්තරයක් හොයාගන්න. දැන් ප්‍රශ්නේ වෙන්නේ මේ උත්තරේ හම්බ වෙන්නේ අපිට එක්ක මේ නිල් පාට ප්‍රදේශයේ මෙන්න මේ නිල් පාට පැත්තේ. මම නිල් පාටින් කොටු වෙන්න දැන් අදින ඕන ටිකක්. ඔය පැත්තේ. එහෙම නැත්නම් මෙන්න මේ රතු පාට කොටු වෙන රතු පාටින් කොටු වෙන පැත්ත. මෙන්න මේ රතු පාට පැත්තේ. දැන් මේ එකක් හරි හම්බ වුණොත් එහෙනම් අපිට සිද්ධ වෙනවා අත්හදා බලමින් R වැඩි කරමින් යන්න. දැන් මේක කරන්න පුළුවන් වැඩක්ද? අපි හිතමු R හම්බුනේ අපි නිකන් අපි 110 දී හැදුවයි කියලා හිතන්න. IRR තියෙන්නේ වැඩි පැත්තේ. අපි වැඩි කරනවා. අපි කොහොමද වැඩි කරන්නේ? එකින් එක 100ට එක වැඩි කරනවාද කියලා ප්‍රශ්නයක් එනවා. 100ට දෙක වැඩි කරලා බලනවාද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද හේතුව IRR සමහරවිට අපි නිකන් උදාහරණයක් දෙමු IRR තියෙන්නේ 117.335 කියලා. ඔහොම එකක් තමයි හම්බ වෙන්නේ කියලා. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. දැන් විශාල ප්‍රශ්නයක් එනවා. දැන් මෙහෙම දශම ස්ථාන වලට අපිට හද බලන්න බෑ. එහෙම හදලා ඉවරයක් කරන්න බෑ. දශම ස්ථාන 3ද හදන්නේ 4ද හදන්නේ 5ක්ද හදන්නේ කොහොමත් අපිට තීරණ කරගන්න බැරි වෙනවා. ඒ තරම් විශාල සංකීර්ණතාවයකට පත් වෙනවා. එහෙමනම් මොකද්ද මේකට කරන්නේ? ඔකටමක් සුද්ධ වර්තමාන අගය යම් අගයකදී හදාගත්තට පස්සේ අපිට ලැබෙන උත්තරය එක්කෝ ධනාගයක් එක්කෝ ඍණාගයක් කියලා කියන්නේ අපි මේ පෙන්නපු රතු හෝ නිල් පාට පැති දෙකේ එක පැත්තක අපි ඉන්නවා කියන එක තහවුරු. ඒක තහවුරු. දැන් මොන අපිට වගුවක් තියෙනවා විභාගයේදී හදපු එක වගුවක් තියෙනවා. අපිට ලැබෙන උත්තරය ඒ කියන්නේ අපි හදලා බලපුවාම එක්ක ධනාගයක් එක්ක ඍණාගයක් අපි දන්නවා කොයි පැත්තටද යන්න ඕන IRR හොයන්න. කොයි පැත්තටද යන්න ඕන IRR හොයන්න. R වැඩි කරගෙන යන්න ඕනද කියන එක දන්නවා. R අඩු කරගෙන යන්න ඕනද කියන එක දන්නවා. කොච්චරක් අඩු කරන්න ඕනද කොපමණ R අඩු කරන්න ඕනද කියන එක පිළිබඳ තමයි ගැටලුව එන්නේ. කොපමණ R අඩු කරන්න. උදාහරණයකට අපි හිතමු දැන් මේ මම නිකන් උදාහරණයක් කිව්වේ මේක මේ නිශ්චිත ගාණක් නෙවෙයි මේ උදාහරණයක් මම කීවා 110 දී හම්බ වුණා IRR උපකල්පනය කරා මම 117.335 තියෙනවා ඇති කියලා. එහෙමනම් R වැඩි කරන් යන්න ඕන. දැන් වැඩි කරගෙන ගිහිල්ලා කොතෙන්ද නවත්තන්නේ කියන ගැටලුව. මේක හැබැයි ප්‍රස්ථාර කොලයක් අරගෙන අපිට හරියටම කරන්න පුළුවන්. විභාගයේදී තාම ප්‍රස්ථාරයක් අඳින්න ආවේ නැහැ. කවදාවත් ඇවිල්ලා නැහැ. මොකද ඔයගොල්ලන්ගේ විෂය මාලාවේ එහෙම ගණිතයේ එහෙම විෂය ප්‍රස්ථාරයක් ඇඳලා කරන්න කියලා අදහසක් නැහැ. ප්‍රස්ථාරයක් අඳින්න කියලා ආවනම් අපිට තියෙන ඛණ්ඩාංක දෙකයි හොයාගන්න ඕනේ. 110 දී හදලා බලනවා. තව කීයක් 112 දී නැත්තම් 15 දී හදලා බලනවා නිකන්.
මොන උත්තරය ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට හම්බ වෙනවා ප්‍රස්ථාරයේ ලක්ෂ්‍ය දෙකක් කොහේ හරි තියෙන ලක්ෂ්‍ය දෙකක්. එක්කෝ ඒක එකම පැත්තේ තියෙනවා එක්කෝ නැත්නම් දෙපැත්තේ ධන ඍණ දෙපැත්තේ කොහේ හරි තියෙන තැනක් හම්බ වෙන තැන් දෙකක්. අපි මොකද කරන්නේ? මේ තැන් දෙක යා කරපු සරල රේඛාවක් අඳිනවා. ප්‍රස්ථාර කොලයක. ඔයගොල්ලෝ ප්‍රස්ථාර කොලය දැකලා තියෙනවා. බොහොම අර ඉතා කුඩා කොටු තියෙන කොලේ. අපි නිවැරදිව ඛණ්ඩාංක ලකුණු කරලා ප්‍රස්ථාරය නිශ්චිත බිම්මකට හදලා අපි හරියට ප්‍රස්ථාරයේ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව මේ x අක්ෂය කැපෙන තැන නැත්නම් r කියන අක්ෂය කැපෙන තැන IRR කීයද කියලා අපිට ප්‍රස්ථාර කොලෙන් හදලා බලා ගන්න පුළුවන්. හැබැයි ඒකත් ප්‍රස්ථාර කොලේ තියෙන අපි බෙදා ගන්න ප්‍රමාණයේ හැටියට තමයි ඒක තීන්දුව. දැන් මේක කරන්නත් බෑ. මොකද ප්‍රස්ථාරයෙන් හදලා බැලුවත් ප්‍රස්ථාරයක් හඳින්න දන්නේ නැති දරුවෝ ඉන්න පුළුවන්. පොඩ්ඩක් අමතක වෙච්ච අය ඉන්න පුළුවන්. දැන් ටික කාලයක් ඉඳලා නේද? O level කරලා ටික කාලයක් ඉඳලා දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ප්‍රස්ථාරයක් අඳින්න එහෙම ටිකක් අමතක වෙච්ච ගතියක් තියෙන්න පුළුවන්. මම ඒ අයට ප්‍රස්ථාරයක් අඳිනකොට මොකද අපි කරේ ඉස්සර සාමාන්‍ය පෙළ කරනකොට නැත්තම් O level වලදී මොකද කරේ? හැමෝම O level කරන්නේ නේද? උසස් පෙළ ගණිතය නොකරත් අපි මොකද කරේ? මේ x අක්ෂයේ අංකයකට y අක්ෂයේ කෝපද කියලා හොයලා එතන ඛණ්ඩාංකයේ ලකුණු කරා. මෙහෙම අපි එහෙමනේ කරේ ප්‍රස්ථාර කොලේ. හරි තැන ගිහිල්ලා එහෙම ලකුණු කරා ඛණ්ඩාංකය. අර චූටි මෙහෙම ඔන්නෝම ලකුණක් දාලා ලකුණු කරා. ඊට පස්සේ තවත් කොහේ හරි තැනක එකක් හොයාගත්තා. ඒක කොයි හරි පැත්තක තියෙන්න පුළුවන්. මෙතන තිබ්බා කියලා හිතන්නකෝ. නිකන් හිතනවා අපි මේ උදාහරණයක්. මේ තැන් දෙකක් අපිට හම්බ. අපි මොකද කරන්නේ? මේ තැනයි මෙන්න මෙතනයි යා කරපු සරල රේඛාවක් අදිනවා. මේක සරල රේඛාවක් අඩි රුල්ල දීලා අදිනවා. එහෙම ඇඳනම් මෙන්න මේ හරියට මම මෙන්න මේ රතු පාටින් ලකුණු කරපු තැන හරිද? මම ඒ කියන ලක්ෂ්‍ය පේනවා. මොකද ප්‍රස්ථාරය කැපෙනවා. එතනින් හරියට කැපිලා යනවා. එතෙන්දී අපිට IRR තියෙනවා කියලා කිසි ගැටලුවක් නැතුව කියන්න පුළුවන්. මොකද එතන NPV බිඳුව. දැන් මේක කරන්න බෑ. මේක විභාගෙදි කරන්න බෑ. තාම අපිට ප්‍රස්ථාර කොලයක් හදන්න දුන්නේ නැහැ. හැබැයි අපිට මේ ඛණ්ඩාංග එකක් හම්බ වෙනවා. මොකක්ද? මේක දෙපැත්තම තියෙන අවශ්‍ය නැහැ. එක පැත්තක හම්බුනත් ප්‍රශ්න නැහැ. මේ තැන් දෙක හම්බුනත් කවන්නේ. මෙතනයි හම්බුනත් මේකත් යා කරන්න. මෙතනත් යා කරන්න. මේ පැත්තේ දෙකක් හම්බුනත් කවන්නේ නැහැ. මේකයි යා කරන්නත්. ඒ ප්‍රස්ථාරය දික් කරාම අදාළ දෙන්නේ කැපෙනවා. දැන් මේ වැඩේ කරන්න බෑනේ. දැන් මේවා විභාගෙදි ගැටලු. ඔන්න විභාගෙදි ප්‍රශ්නයක් වෙන තැන. එහෙනම් මොකද අපි කරන්නේ? විභාගයේදී අපි IRR හොයනකොට අපි NPV කිසියම් අනුපාතයකදී හොයාගන්නවා. R මොකක් හරි එකකදී හොයාගන්නවා. ඒක අනුව තීන්දුව කරනවා එම NPV අනුව R වැඩි කර නැවත NPV සොයනවාද නැත්නම් R අඩු කර නැවත NPV සොයනවාද කියලා අපි තීන්දුව කරන්න ඕන. මොකද අපිට තීන්දුව ගන්න දෙකක් එනවා. මොකද්ද මෙතන? දැන් මට උත්තරයක් කියන්න පන්ති අය. අපි යම්කිසි R එකකදී NPV හදනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නය එම NPV නැවත R වැඩි කර නැවත NPV හොයනවාද කියන ප්‍රශ්නේ එන්නේ NPV මොන ආගයක් ගත්තොත්ද? ධන ආගයක් ගත්තොත්ද ඍණ ආගයක් ගත්තොත්? මට උත්තරයක් කියන්න. මයික් එක ඔන් කරලා කියන්න. පළවෙනි ප්‍රශ්නේ. අපි කිසියම් R එකකට NPV හොයනවා විභාගේ. මොකක් හරි ආගයක් ලැබෙනවා. අපිට දැන් ප්‍රශ්නයක් අහන්න ඕන. නැවත NPV හොයන්න ඕන අපි IRR පැත්තට ලං වෙන්න අපි හිතනවා
R වැඩි කර NPV හොයන්න ඕන කියලා. එහෙමනම් R වැඩි කරලා හොයනවා නම් IRR මොකද වෙලා තියෙන්නේ? කොයි පැත්තෙද තියෙන්නේ? දැන් අපිට හදපු NPV මොන ආගයක්ද? ධනාගයක්ද ඍණාගයක්ද හම්බෙලා තියෙන්නේ? අපිට දැන් හම්බෙලා තියෙන්නේ මොකක්ද? උත්තරයක් ඕන පුතේ. මම ආයෙ කියනවා. අපි කිසියම් NPV එකක් හදමු. R එකකදී හදා ගන්නවා. දෙන ලද මුදල් ප්‍රවාහ ටිකක් දාලා හදනවා. අපි දැන් අපිට එනවා හිතනවා දැන් අපි හිතනවා දැන් ඊළඟට කළ යුත්තේ මම IRR සෙවීමට නම් R වැඩි කරමින් යා යුතුයි කියලා හිතෙනවා. ඒක තමයි මම හිතන්නේ. මම පුංචිවට විතර ප්‍රස්තාරෙත් අඳිනවා. ඔක පොඩ්ඩක් ඔළුවට දැන් තාම ගියේ නැත්තම්. පුංචිවට ප්‍රස්තාරය අඳිනවා. ඕම් පොඩිවට අඳිනවා. එන්න මෙහෙම ප්‍රස්තාරයක් නෙදී. හරි. ඒක පැහැදිලිම අඳිනම්. පොඩ්ඩක් හිට මගේ මේ වයිට් බෝඩ් එක වැඩ කරන වේගය පොඩ්ඩක් අඩු වුණා. හරි. මම පුංචිවට ප්‍රස්තාරය අදිනවා. දැන් මට කියන්න. කො උත්තර ඕන. එදා වගේ මම ප්‍රශ්න අහනවා දැන්. කො චන්දන, මදුෂා, එෂානි, ඉනේකා, සුජිත් කවුද ඉන්නේ තව? දක්ෂිනී මේගොල්ලෝගෙන් මම ප්‍රශ්න අහනවා. මට කියන්න. ධනාගය මොකද පුතේ? ධනාගයක් ගන්නකොට NPV ධනාගයක් ගන්නවා කියලා කවුද මේ කියන්නේ පුතේ? කවුද කිව්වේ? මදුෂා. NPV ඍණාගයක් ගන්නවා. අපි උත්තරයක් ගන්නවා NPV ඍණාගයක් ගන්නවා කියලා සුජිත් කියනවා. දැන් අපිට මොකක්ද හම්බුනේ? අපි යම්කිසි NPV එකක් හැදුවා. R එකක් දාලා. අපි දන්නේ මොකක්ද කියලා R එක අපි නිකන් හදලා බැලුවා. දැන් මම තීන්දුවක් ගන්නවා. මම IRR පැත්තට යන්න ඕන නම් R වැඩි කරන්න ඕන කියන. R වැඩි කරන්න ඕන කියලා තමයි මම හිතන්නේ. මම එහෙම හිතන්නේ මම කලින් හදපු NPV අගය මොකක් නිසාද? ධනාගයක් නිසාද ඍණාගයක් නිසාද? R වැඩි කරන්න හදන්නේ මොකක්? ප්‍රස්තාරේ කොහොමද තියෙන්නේ? පල්ලෙහැට මතකද? මම ආයෙ පෙන්නනවා ඔන්න වයිට් බෝඩ් එක. වයිට් බෝඩ් එක පෙන්නනවා. මේ පුංචියට ප්‍රස්තාරය ඇදලා තියෙනවා මෙතන. පොඩිවට ඇදලා තියෙනවා. මම රතු පාටින් පොඩි තරුවක් දානවා මෙතන. ප්‍රස්තාරය ඇදපු තැන. මට හම්බුනේ යම්කිසි NPV එකක් ධනදරින්ද කියලා මම කිව්වේ නැහැ. යම්කිසි R එකකදී හැදුවා. දැන් මම හිතනවා IRR හොයාගන්න ඕන නම් මම R වැඩි කරලා නැවත NPV හොයන්න. මම කියවන අත්අදා බලමින් හොයන්න වෙනවා කියලා. මම හිතනවා R වැඩි කර තමයි මේක කරන්න ඕනේ කියලා. එහෙමනම් මට ලැබිලා තියෙන්නේ NPV මේ ප්‍රස්තාරේ කොයි පැත්තේද? මේ ප්‍රස්තාරේ කොයි පැත්තේද මට NPV හම්බලා තියෙන්නේ? මෙන්න මේ පැත්තේ. මේ නිල් පාටින් පාට කරන පැත්තේ නේද හම්බෙලා තියෙන්නේ. ඇයි? මම NPV හැදුවට පස්සේ R වැඩි කරලා නම් IRR හොයන්න ඕනේ. කියන්නේ R මේ වැඩි කරන්නේ ප්‍රස්තාරේ මේ පැත්තට. මේ පැත්තට යන්න ඕනේ. මගේ දකුණු අත පැත්තට යන්න ඕනේ ප්‍රස්තාරේ දිහා බලපුවාම දකුණු අත පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ R වැඩි කරමින් ගිහිල්ලා නම් IRR හොයන්න ඕනේ. මං ඇවිල්ලා දැන් හොයාගෙන තියෙන NPV ධනාගයක්. ඒකේ අනිත් පැත්ත මම යම් කිසි R එකකදී NPV හැදුවට පස්සේ මට හිතෙනවා නම් මම IRR හොයාගන්න ඕන R අඩු කරගෙන ගිහිල්ලා කියලා. එhmenan මම දැනට IRR හොයාගෙන තියෙන්නේ NPV ඍණ පැත්තේ එකක් ඍණාගයක්. ඔන්න ඕක හොඳට ඔළුවේ දාගන්න. හොඳටම ඔළුවට දාගන්න. හරිද? මම ආයෙ කියනවා. මොකද්ද මේ ප්‍රස්තාරයේ ටිකක් ඔළුවේ චිත්‍රයක් ඇඳ ගන්න. මෙහෙම
ප්‍රස්ථාරයක් තියෙනවා පහළට රේඛාවක් තියෙනවා මගේ වම් අත පැත්තේ ධනාගයන් තියෙන්නේ මගේ දකුණු අත පැත්තේ තමයි ඍණාගයන් තියෙන්නේ මොකද ප්‍රස්ථාරය ඍණ අනුක්‍රමණයක් නැත්තම් ප්‍රස්ථාරයේ වම් අත පැත්තේ සිට දකුණු අත පැත්තට පහළට ඇද වෙනවා නැත්තම් පහළට යන සරල රේඛාවක් තියෙනවා මම NPV එකක් හොයා ගන්නකොට ඒක මට ලැබුණේ ධනාගයක් නම් NPV ධනාගයක් ලැබුණා නම් ඒ කියන්නේ මම දන්නවා ප්‍රස්ථාරයේ ධන පැත්ත ප්‍රස්ථාරයේ තියෙන ධනාගයන් තියෙන්නේ මගේ වම් අත පැත්තේ ඒ කියන්නේ NPV ධනාගයන් තියෙන්නේ R බිඳුවට ළඟ පැත්තේ ඒ කියන්නේ අඩු පැත්ත. එහෙනම් මම IRR හොයන්න නම් මම දකුණු අත පැත්තට හිමීට යන්න ඕනේ. හිමීට යන්න. එතකොට තමයි මට හම්බ වෙන්නේ. එහෙනම් මම R වැඩි කර කර නැවත NPV හොයන්න ඕනේ. දැන් ප්‍රස්ථාරය ආයේ නැවත ඔළුවේ මවා ගත්තා. හරි. මට හම්බුණා NPV එක සැරයක් හදනකොට ඍණාගයක්. NPV ඍණාගයක් හම්බුණා කියලා කියන්නේ මං ඉන්නේ මගේ දකුණු අත පැත්තේ අර x අක්ෂයට පහළින් කැලේ ඉන්නේ. නිල් පාට රතු පාට කරපිට රතු පාට පැත්තේ ඉන්නේ. එහෙනම් මම දැන් IRR වලට යන්න ඕන නම් මම IRR වලට තව ටිකක් IRR මගේ වම් අත පැත්තට වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අඩු පැත්තේ තියෙන්නේ. මම මොකද දැන් කරන්න ඕන? මම NPV හදන්න ඕන R අඩු කරමින්. අඩු කරමින් හද හොයන්න. මෙන්න මේ සංක කෑල්ල හොඳට මතක තියෙන්න ඕන. ඒකින්ද තමයි ප්‍රස්ථාරය යන්නේ. හරිද? NPV ධනාගයක් ලැබුණොත් එක් යම් කිසි අනුපාතයකට IRR හොයන්න නම් R වැඩි කරලා නැවත NPV හොයන්න. NPV ඍණාගයක් ලැබුණා නම් යම් කිසි R එකකට යම් කිසි පොලි අනුපාතයක් යටතේ IRR හොයන්න ඕන මං R අඩු කරමින් ගිහින් හදලා. හරිද? ප්‍රස්ථාරයේ ඔළුවේ හොඳට මවා ගන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳලා වම් අත පැත්තේ තමයි මගේ තිබුණේ y අක්ෂය මෙහෙම x අක්ෂය තියෙනවා දකුණු අත පැත්තට ඒකේ මගේ වම් අත පැත්තේ තමයි ධනාගයන් තියෙන්නේ මොකද මේ පැත්ත තමයි නිල් පාටින් පාට කරේ මේ පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට ප්‍රස්ථාරය පාත් වෙනවා එතකොට r වැඩි වෙනවා දකුණු අත පැත්තට r අඩු පැත්තේදී NPV ධනාගයන් r වැඩි පැත්තේදී NPV ඍණාගයන් එහෙමනම් මට NPV හම්බ වෙන්නේ ධන නම් මම R වැඩි කරගෙන යන්න ඕන මට හම්බ වෙන්නේ NPV ඍණ R අඩු කරගෙන යන්න ඕන IRR හොයන්න හරිද තේරුණාද පුතේ ඒ ටික තේරුණාද හොඳට කියන්න කල්පනා කරලා කියන්න ගැටලු තියාගන්න එපා කියන්න ඔව් සර් සුජිත් හරිද චන්දන හරිද කෝ මදුෂා හරිද පුතේ මදුෂා ඉස්සෙල්ලා උත්තරේ හරියට දුන්නා මදුෂා හරිද කොහමට ඇහෙන්නේ ඉෂානි ටෙක්ස්ට් බොක්ස් එකේ හරි දාන්න ඕන ඉෂානි ඉනේකා වෙන්න ඕන නේ ඉනේක නෙවෙයි ඉනේකා හරිද පුතේ හරි සර් සුජිත් හරි කිව්වා තව කවුද ඉන්නේ දාක්ෂිනී හරිද කො දාක්ෂිනී මට උත්තරයක් ඕන ඔය කැලේ තේරුණාද කියන එක හරිය වැදගත් right දැන් ඔන්න ඔක තේරුණා දැන් ප්‍රශ්නේ ඉන්නේ දැන් අපිට මේ සංකල්පය පැහැදිලි වැඩේ තියෙන්නේ අපි එක R එකක් හොයාගත්තා මොකක් හරි එකක් ධන හෝ ඍණ හෝ මොකක් හරි හොයාගත්තා දැන් අපි ඊළඟට කරන්න ඕන දේ දන්නවා හැබැයි අපි කී සැරයක් ඒ වැඩේ කරන්න ඇයි අපි දන්නේ IRR කොතනදීද කොච්චර හදලා බලන්න දශම ස්ථාන කීයකට හදලා පූර්ණ සංඛ්‍යා කීයක් අඩු කරනවා අපි දන්නේ එහෙමනම් මේක ලේසි කෙරුවාවක් වෙන්නේ නැහැ එහෙම කරන්න ප්‍රස්ථාර කොලේ ඇත්තොත් ඔන්න හොයාගන්න පුළුවන් මේ හැබැයි ප්‍රස්ථාර කොලේ ඒ තරමටම නිවැරදිව ඇදෙන්න. ඉතරටම නිවැරදිව ඇදෙන්න. දැන් මේකට එනම් ක්‍රමයක් හොයාගන්න. මේකට එනම් ක්‍රමයක් හොයාගන්න ඕන. මොකක්ද ක්‍රමය? අපි යනවා ආපහු අපි white board එකට ආපහු යනවා. හරි. මම මේ පැහැදිලි කිරීමට ආයෙ white board එක ගන්නවා.
හොඳයි. ඔන්න මම ආයෙ මම මේ ප්‍රස්තාරය ඇඳලා මේක පැහැදිලි කරනවා. මේ ප්‍රස්තාරය හරිය වැදගත්. ඒක අවබෝධ කරගන්න මම මේකේ ප්‍රායෝගික භාවිතාවක් කරලා පෙන්නනවා පුතාලට. ප්‍රායෝගිකවයි මේක මේක වැදගත් වෙන්නේ. අයි අපිට බැංකුවට එන කස්ටමර්ස්ලාගේ IRR හදන්න නැත්තේ අපි. හදනවා මොකද්ද කියන්නේ? ඕක අපි පාවිච්චි කරනවද? අර මේවා ප්‍රශ්න. ඇයි මේවා ඉගෙන ගන්න කියලා ප්‍රශ්න. නිකම් මේවා ඉගෙන ගන්නවට ඉගෙන ගන්නවද? එහෙම නැත්නම් මේ සිලබස් එකේ තියෙන හින්දා කරගෙන යනවද කියන ප්‍රශ්න එනවා. සිලබස් එකේ තියෙන්නේ නිකන් නෙවෙයි. මේවා ගණිතණු කරුවොත් එක්ක කටයුතු කරනකොට අපිට මේ වගේ අවබෝධයක් තිබීම ඉතා වැදගත්. අපි ඒක තේරුම් අරගෙන බලමු. මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා අපි සංකල්පය හදාගන්න. දැන් මොකක්ද අපි කරගත්තේ? අපි දන්නවා දැන් ප්‍රස්තාරයක් මෙහෙම රතු පාටින් ප්‍රස්තාරේ කළු පාටින් අඳින්න. අපි දන්නවා ප්‍රස්තාරේ මෙහෙම වම් අත පැත්තේ සිට දකුණු අත පැත්තට කියලා මම කීවා. මම ඉස්සෙල්ලා වගේම ආපහු නිල් පාටින්ම පාට කරනවා. දැන් මේ පාට ටික ඔළුවේ හැමදාම තියෙන්න ඕනේ විභාගයට යනකම්. නිල් පාට කියන්නේ ධන පැත්ත කියලා මතක තියෙන්න. රතු පාටින් පාට කරන්නේ ඍණාගයන් තියෙන පැත්ත කියලා. ඔන්න මම මේ දෙක ආයේ පාට වෙනස් ඒ වර්ණ දෙකම වෙනස් කරන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි හින්දා. එහෙනම් IRR තියෙන තැන මම මෙහෙම ඊතලයක් දාලා එතන IRR කියලාම ලියනවා. හරිද? දැන් අපි දන්නවා අපිට මේ කොයි පැත්තෙන් හම්බුණාත් ඊළඟට මොකද කරන්න කියලා. අපි හිතමු යමක් අපිට හම්බ වෙච්ච එකක් දැන් තියෙනවා. හම්බු මොන දෙයක් තියෙනවා. අපි හිතමු NPV අපි හැදුවා කිසියම් R එකකට හැදුවා. අපිට හම්බ වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් NPV ධනාගයක් ලැබෙන්න පුළුවන්, NPV ඍණාගයක් ලැබෙන්න. මම කියනවා මෙහෙම NPV එකක් හදාගත්තාම ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ භාගයක් හදලා ඉවර වුණා කියලා IRR හොයන වැඩි. භාගයක් හදලා ඉවරයි. මොකක් හරි එකක් ධන හරි ඍණ හරි. භාගයක් ඉවරයි. ඒ IRR හොයන ගමනේ භාගයක්ම සම්පූර්ණ කරා කියලා. ඊට පස්සේ මම කියනවා අපිට ලැබුණේ IRR ධනාගයක් NPV ධනාගයක් කියනම් එහෙනම් අපි දන්නවා R වැඩි කරමින් ගිහින් IRR පැත්තට ළඟා වෙන්න ඕන. R වැඩි කරමින් කියන එක දන්නවා. නැවත NPV හොයන්න. කී සැරයක්ද? එහෙම කීප සැරයක් හොයන්නේ නැහැ. අපි තව එක සැරයයි කරා. අපි තව එක සැරයයි කරා. ඒක ඍණාගයක් හම්බුනොත් අපි දන්නවා R අඩු කරමින් ගිහිල්ලා NPV IRR හොයා ගන්න ඕන. R අඩු කරමින් ගිහිල්ලා IRR හොයා ගන්න ඕන. ගොඩාක් වතාවක් කරන්න ඕන නෑ. අපි කරන්නේ නෑ එහෙම. අපි කරන්නේ එක සැරේ. ඒක මොකද්ද කරන්නේ? අපි හිතමු අපිට NPV දැන් ධනාගයක් ලැබිලා තියෙන්නේ. ප්ලස් එකක් හම්බෙලා තියෙනවා. අපි යන්න ඕන R වැඩි පැත්තට. R වැඩි කරලා තව එකක් ගන්න. NPV 1 කියලා මම මේකට කියනවා. අපි NPV 2 කියලා එකක් හොයාගන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම ඍණාගයක් වෙන්න. තවත් ධනාගයක් ලැබිලා වැඩන්නේ. මම කියන්නේ එක සැරේ හොයන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම ඒ හොයන එක NPV ඍණාගයක් වෙන්න. ඒ කියන්නේ රතු පාට පැත්තටම යන්න ඕන. අපි හිතමු ඕකේම අනිත් පැත්ත NPV අපිට පළවෙනි සැරේ හදනකොට හම්බුනේ නැත්නම් ප්‍රශ්නේ දෙවෙනි කොටස විදිහට ඇවිල්ලා අපි හදලා දැන් තියෙන්නේ කියලා හිතමු. අර වගෝ මම කියනවා උපකාරී වෙනවා කියන්නේ. අපිට හම්බුනේ ඍණාගයක්. තව එක සැරේයි මම කෝ හදන්නේ. හදනක හැබැයි අනිවාර්යයෙන්ම NPV ධනාගයක් හොයාගන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න. අපිට NPV ධනාගයක් දැනටම ලැබිලා තිබෙනවා නම් IRR හොයන එකට තව NPV ඍණාගයක් ඇති එකක් හොයාගන්න ඕනේ. ඍණාගයක් හදන්න. තවත් ධනාගයක් ඇවිල්ලා බෑ. අපිට ලැබුණේ NPV ඍණාගයක් තියෙන එකක් නම් අපි තව එකක් හොයන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම NPV ධනාගයක් වෙන්න ඕන. ඒ කියන්නේ යම් හේකින් අපි පළවෙනි වතාව හදනකොට අපිට නිල් පාට පැත්තේ උත්තරයක් නම් ලැබුණේ අපි R හොතටම වැඩි කරලා
රතු පාට පැත්තේ උත්තරයක් හොයාගන්න. NPV එකක් හොයාගන්න. අපිට කලින් හම්බුනේ රතු පාට පැත්තේ නැත්තම් දකුණු අත පැත්තේ මේ රතු පාටින් පාට කරපු පැත්තේ NPV එකක් නම් අපිට ලැබුණේ අපි R බොහෝ සෙයින් අඩු කරලා බොහෝ සෙයින් කියලා මම කියනවා. මතක තියාගන්න මේ වචනේ. බොහෝ සෙයින් අඩු කරලා අපි තව NPV එකක් හොයාගන්න ඕන. ඒ NPV එක අනිවාර්යයෙන්ම ධනාගයක් වෙනවා. නිල් පාට පැත්ත එකක් ලැබුණා නම් R බොහෝ සෙයින් වැඩි කරලා රතු පාට පැත්ත එකක් හොයාගන්න ඕන. අපිට රතු පාට පැත්තෙන් එකක් ලැබුණා නම් R බොහෝ සෙයින් අඩු කරලා නිල් පාට පැත්ත එකක් හොයාගන්න. හරිද? දැන් ඔන්න ඒක සැපහැදිලි. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? දැන් මේක අපිට මේ සැරින් සැරේ හද කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා අපිට විභාගයේදී පාවිච්චි කරන්න අපිට තියෙනවා බොහොම සරල බොහොම ලේසි සමීකරණයක් මේකට. බොහොම සරලයි බොහොම ලේසි. බොහොම සරලයි. මේක පුතේ ලියා ගන්න ඕන. අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේක තමයි හරිම ලේසි ක්‍රමය. IRR හදන්න. හැබැයි අර සංකල්පය අවබෝධය තියෙන්න ඕනේ. මොකද්ද සමීකරණය? IRR මේ ලියා ගන්න ඕන පුතේ සමානයි මම ලියනවා ඒ විදිහට ලියන්න. එකතු කිරීම එකතු කිරීම P බෙදීම P ධන Q වරක් B ඍණ A B අඩු කිරීම A මම නැවත ලියනවා හොඳට බලා ගන්න. නැවත ලියනවා. මම මේක ඉරේස් කරලා මම නැවතම ලියනවා හොඳට බලා ගන්න. මොකද ලියන්නේ? IR internal rate of නැත්නම් අභ්‍යන්තර පළදා අනුපාතය. අපි එකට සමීකරණයක් ලියනවා. එකතු කිරීම පොඩක් ඉඳ තියලා මම ලියනවා. P බෙදීම P එකතු කිරීම Q ඒකට දාන්න. එක පදයක්. මේක වැඩි කරනවා B අඩු කිරීම මේ මුළු පදයකින් වට කරනවා. මම මේ රතු පාට ඉරක් ගන්න කොටස වෙනමම සුළු කරන්න. මෙන්න මේ වෙනමම සුළු කරලා ඒ උත්තරය හොයාගෙන ඒ උත්තරේ මෙන්න මේ A වලට එකතු කරන්න. හරිද? දැන් මොනවද මේ IRR කියන එක දන්නවද? අභ්‍යන්තර පළදා අනුපාත. internal rate of return. මොනවද මේ? මේක පද කීයක් තියෙනවද අපි නොදන්න පද? A B P සහ Q. දැන් ඔන්න පද හතරක් මතක තියාගන්න. මේක මම A B P Q කියලා දැම්මේ ලේසි මතක තියාගන්න. මේකට විවිධ අකුරු දා ගන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන අකුරක් දා ගන්න පුළුවන්. මම හිතනවා A B P Q දැම්මම වරදින්නේ නැහැ කියලා. හරිද? දැන් මේක ලියා ගන්න කොහේ හරි ලියා ගන්න. මේක ඔයගලන්ට දෙන ටියුට් එකේ තියෙනවා. නමුත් ටියුට් එකේ තියෙන එක අපහැදිලි වෙන්න පුළුවන්. මම ඒකයි මේක වෙනමම ලියලා පෙන්නන්නේ. ලියලා පෙන්නුවේ ඒකයි. මොකද්ද කරන්නේ? මම නැවත කියනවා A එකතු කිරීම. හරිද? මේ ලොකු සංගල වරහණක් දාලා සංගල වරහණ ඇතුලේ තමයි අනිත් පද ටික ඔක්කොම ලියවෙන්නේ. P බෙදීම P එකතු කිරීම Q කියන එක වෙනමම පදයක්. ඒක වැඩි කරන්න ඕන B අඩු කිරීම A කියන වෙනම පදයකින්. ඒ දෙක ලැබෙන උත්තරය තමයි ගිහිලා A වලට එකතු කරන්නේ. මේක ව්‍යුත්පන්න කරේ කොහොමද? කොහෙන්ද මේක ආවේ? කිසි ගැටලුවක් කරගන්න එපා.
ඒක ඔයගොල්ලන්ගේ විභාගයේ කොටසක් නෙවෙයි. ඒක ඔයගොල්ලන්ගේ විභාගයේ කොටසක් නෙවෙයි. ඒක ත්‍රිකෝණමිතිය ආශ්‍රිතව හදපු සමීකරණයක්. ඒක ගැන කලබල වෙන්න යන්න එපා. ඒක ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. හරිද? දැන් මේක ලියාගත්තද? මම අහනවා හැමෝම ලියාගත්තද පුතේ? ඔව් සර්. මම වයිබර් එක දාලා තියෙනවා ටිකක්. මේක මතක තිබ්බොත් විභාගයේදී ආයේ කිසි කරදරයක් වෙන්නේ නැහැ. කිසිම කරදරයක් වෙන්නේ නැහැ. IRR හොයනවා කියන එක මහා විශාල ගැටලුවක් වෙන්නේ. දැනගන්න ඕන මොකද්ද? ඇත්තටම දැනගන්න ඕන NPV හොයන හැටි සහ IRR කියන සංකල්පය මොකද්ද කියන එක තමයි දැනගන්න. හරිද? ඒකෙත් වැදගත්ම දේ තමයි R වැඩි වෙනකොට NPV අඩු වෙනවා. R වැඩි වෙනකොට NPV අඩු වෙනවා. R අඩු වෙනකොට NPV වැඩි වෙනවා. මේ දෙක ඒ නිසා වම් අත පැත්තෙන් මෙහෙම ප්‍රස්ථාරය පහළට යනවා. ඒව ටික තමයි වැදගත්. ওই ටික දැනගන්න ඕන නම් හරිද? දැන් මේක ලියාගත්තයි කියලා හිතනවා වෙලාව ඇති කියලා. දැන් මම මේක බෝඩ් එකෙන් අයින් කරලා මම ඒක කුඩාවට ලියනවා නැවත වතාවක්. R සමානයි A එකතු කිරීම P බෙදීම P ධන Q වැඩි කිරීම B ඍණ A මේ මුළු එකට දැම්ම. දැන් මේක තමයි අපේ සමීකරණය. ඔක තමයි වැඩි. ඔන්න මතක තියාගන්න. දැන් මම කියනවා මේ පද වනවාද කියලා. IRR ආය හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක දාන්න. අපි හොයන්නේ නැහැ නේ. කැපිටල් A කියන්නේ මොකක්ද? මම කියනවා ඒක NPV ධන අගයක් ලැබෙන R වල NPV වලට ධන අගයක් ලැබෙන තැන තියෙන R අගය තමයි A කියන්නේ. ඒ කියන්නේ මොකද්ද ඔය අර නිල් පාට පැත්තේ ප්‍රස්ථාරයේ වම් අත පැත්තේ NPV ධන අගයක් දෙන වෙලාවේ මොකද්ද R? අපිට මේක ගානේදී අපි මේක සමහරලාට පළවෙනි ඊළඟ පිට කලින් කොටසේදී හම්බ වෙන එකක් වෙන්න පුළුවන්. මේක හම්බ වෙන්නත් පුළුවන්. එහෙමනම් ඔයගොල්ලන්ට තේරෙනවා B කියන්නේ මොකක්ද? මේක NPV අගයක් R වල අගය ප්‍රස්ථාරයේ දකුණු අත පැත්තේ තියෙන එක. ප්‍රස්ථාරයේ දකුණු අත පැත්තේ තියෙන එක. මට දැන් කියන්න අනිවාර්යෙන්ම වෙන්න ඕන මේ A හෝ B වලින් කොයි එකද විශාල අගය? මේ A සහ B අතරින් විශාල අගය මොකක්ද? මට උත්තරයක් ඕන. ප්‍රස්ථාරය මතකද ගන්න. ප්‍රස්ථාරය ඔළුවේ මත ඇඳගත්තාම තේරෙනවා. A සහ B අතරින් කොයි එකද විශාල? උත්තර කියනක මයික් එක ඔන් කළා. සංඛ්‍යාව හැටියට විශාල කොයි එකද? විශාල අනුපාතය කොයි එකද? ප්‍රස්ථාරය මතක තියන්න මම පොඩියට ප්‍රස්ථාරය අඳින්නද? මේ තියෙන නිල් පාට පැත්ත මේ තියෙන රතු පාට A තියෙන්නේ මෙහි මේ නිල් පාට පැත්තේ B තියෙන්නේ රතු පාට පැත්තේ කියන එක තියෙන්නේ මේ අක්තිගේ. එහෙමනම් හැම වෙලාවෙම විශ්ට වඩා කියන එක මතක තියෙන්න. හරිද? B විශාලයි A.
මොකද හේතුව ධනාගයක් ලැබෙනවා කියලා කියන්නේ ඒ අනුපාතයේ ඉන අඩු මේක ප්‍රතිලෝමයි සමානුපාතික. ඊට පස්සේ මම කියනවා P කියන්නේ A E NV වල Q කියලා කියන්නේ නම් පැහැදිලිව මොකක්ද E වල අගය ඒකේ ඍණ අග ලියාගත්තද පුතා A B T සහ Q මම ස්ක්‍රීන් එක තව ටිකක් කරලා තියෙනවා වයිට් බෝඩ් එක තව ටිකක් කරලා පෙන්නන්න තියෙනවා මොකද්ද A එකතු කිරීම P බෙදීම P ගන Q වරක් B ඍණ A කියන්නේ NPV ධනාගයක් ගන්න R රගය B කියන්නේ NPV ඍණාගයක් ගන්න R රගය P කියන්නේ A හිදී NPV වලගේ Q කියන්නේ B හිදී NPV වලගේ ඔච්චරයි දැනගන්න මම ඒක ඒ පිළිවෙලට දුන්නෙත් ඒකයි ධනතිත ඍණ එතකොට ධන කියන්නේ A ඍණ කියන්නේ B ධනවලදී P ඍණවලදී Q වරද්ද ගන්න බෑ අමතක කරන්න බෑ මම බෝඩ් එක තියෙනවා වයිට් බෝඩ් එක පේන්න තියෙනවා තේරෙනවද පුතේ මේ සංකල්පය තේරුම් ගන්න පුතා මේක බැංකුවේදී වැඩ කරනකොට ඉස්සරහට ඕන වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක මේක දන්නවනම් අපිට යම් නිගමන වලට එළඹීමේදී ගණදනු කරුවන් සමග කටයුතු කිරීමේදී අපිට කරුණු අවබෝධ කරගන්න ලේසි මේක දන්නවා මේක සංකල්පයක් ඇටියට ගොඩාක් පළලයි තව ඊට වඩා ගැඹුරට යන්න පුළුවන් මොකද මේක අපි ඉගෙන ගන්න ප්‍රමාණයෙන් අපිට සෑහෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් ඇයි ගණදනු කරුවෝ එහෙම කරන්නේ අපි ඇයි මෙහෙම බැංකුවක් හැටියට මූල්‍ය ආයතනයක් හැටියට අපි කරන්නේ මේක කියන එක ගැන සෑහෙන අවබෝධයක් ගන්න හේතුවක් වෙනවා IRR එහෙම වැදගත් සංකල්පයක් විදිහට වැදගත් මේක ලියන්න පුතේ කො දක්ෂි මොකද පුතේ B කියලා අහන්නේ B කියලා උත්තරයක් දුන්නේ ඉස්සෙල්ලා මම අහපු ප්‍රශ්න උත්තරේ දීලා තියෙනවා හරි හොඳයි දැන් කට්ටිය ලියාගත්තද පුතා චන්දන හරිද සුජිත් ලියාගත්තා සර් ලියාගත්තා රයිට් තව සමීකරණයක් ඕකේ මොකද්ද RA දන්න වරහන් NPVA බෙදීම RA දන වරහනක් දාලා NPVA ඊට පස්සේ ඒක බෙදෙනවා ආයෙ වරහනක් දාලා NPV A ඍණ NPV B වරහන් වහනවා වැඩි කිරීම B ඍණ A කියලා. ඕක මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල එකම සමීකරණය පුතේ ඔයාලා කියන්නේ. එකම දේ ඔය කියන්නේ. P වලටයි Q වලටයි ආදේශයක් විතරයි යතන තියෙන්නේ ලකුණු වල නේද? ඔව් එකම දේ කියන්නේ. ඒක වරද්ද ගන්න එපා. ඒකයි මම ඔය වචන දීලා ළමයින්ට පැටලෙයි කියලා තමයි මම මේ AB දාලා තියෙන්නේ. හරිද? හැම වෙලේම AB දාලා තිබ්බහම දන්න A කියන්නේ ධනාගයක් B කියන්නේ ඍණාගයක්. හරිද? A වලදී P B වලදී Q. ඔය ටික විතරයි මතක තියෙන්නේ. හරිද? ඔයා කියපු එකත් ඒකම තමයි. එතන ඔයා වෙනසක් කීවා. හරි. NPV A ඍණ NPV B කියලා. මම ඒක පැහැදිලි කරන්නම්. ඔයා කියපු කතාව ඇයි කියන්නේ. මොනතර තමයි අනිත් අය පටල ගන්න. ඒක මම කියන්නම් ඇයි කියන්නේ. ඕක අපේ ළමයින්ට පැටලෙනවා. ඕක පටල ගන්න නැති වෙන තමයි මේ ඊළඟ කතාව කියන්නේ. දැන් මේක ලියාගත්තා. මේකේ උඩම ලියනවා පුතා. මෙන්න මේක.
මෙන්න මේ P Q කියලා කියන්නේ දැන් ඔය සුජිත් කීවා මෙතන ධන නෙවෙයි යාගේ උත්තරේ කියව ඍණ කියන. ඒකට හේතුව තමයි ධනාගයක් මේක කියන ඍණ අගය එකතු කරොත් Q අතර වෙනස තමයි එන්නේ. PQ අතර වෙනස එන්නේ. අපිට මෙතන ඕන වෙන්නේ PQ අතර වෙනස නෙවෙයි. මතක තියාගන්න. අපිට මෙතන ඕන කියන Q කියන එකතුව නැත්තම් P සිට Q දක්වා දුර ඇත්තටම අර ප්‍රස්ථාරය. හරිද? ඒ නිසා P සිට Q දක්වා දුර කියලා මම කියන්නේ මෙන්න මේක ඔය ප්‍රස්ථාරය. මේ මම ප්‍රස්ථාරයක් P කියලා කියන්නේ ධන NPV Q කියන්නේ ඍණ NPV මෙන්න මේ මම මේ නිල් පාටින් පාට කරන දුර තමයි අතර දුර මෙතනයි දුර. ඒ නිසා ඒක ගන්න මම තමයි ඍණ දාලා තියෙන්නේ. එතෙන්දී හැබැයි වැදගත් දෙයක් මතක තියාගන්න. මම මේක තමයි කියනවා කියලා කියේ පස්සේ. අපිට මේක දාන්න පුළුවන් P ඍණ Q කියලා. එතකොට ළමයින්ට මතක තියෙන්න ඕන Q ඍණාගයක් නිසා ධන අගයක් ඍණ අගයක් වුණාම උත්තරය දෙක එකතු වෙන්න ඕන කියලා. ඍණයි ධන වෙනවා කියලා මතක තියෙන්න ඕන. මේ O level වලටත් කලින් ගණන්. අතාට ශ්‍රේණි වල ගණන්. මම කියනවා ඕක ඔහොම කියන්නේ නැතුව P වලත් Q වලත් අගයන් දෙක විතරක් ගන්න. ඒ කියන්නේ P වල අගය ගන්න ලකුණ අමතක කරන්න Q වල අගය ධන ඍණ අමතක කරන්න දෙක එකතු කරන්න. එච්චරයි මම ඒකයි මේක P දාන Q කියලා දැම්මේ. නැත්තම් P ඍණ Q කියලා පුතා දාගන්න පුළුවන්. හැබැයි එතකොට ඕගොල්ලෝ උත්තර ආදේශ කරනකොට ඍණ P ඍණ නැවත ඍණාගයක්. ඒතකොට ඒ දෙක එකතු වෙනවා කියලා මතක තියෙන්න ඕන. හරිද? මම ඕන ආයෙ පැහැදිලි කරා. මම කියන්නේ P වල අගය ගන්න ධන ඍණ අමතක කරන්න. Q වල අගය ගන්න ධන ඍණ අමතක කරන්න. ඒක නිකම්ම ආදේශ කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. සුජිත් මං කියප එක වැටුණාද පුතා? right. මම කියනවා කියලා කිව්වේ. එහෙනම් මේ රෝ සූත්‍රය වුණ අපි දැන් දැනගමු. දැන් අපි හොයා ගන්න ඕන මොනවද? ඔව්. A හොයන්න ඕන, P හොයන්න, A හොයන්න ඕන, B හොයන්න ඕන, P හොයන්න ඕන, Q හොයන්න. අපි NPV එක සැරයක් හරි හෙව්වොත් මතක තියාගන්න අපිට එක්කෝ P ලැබෙනවා. එක සැරයක් හෙව්වම. ඒ කියන්නේ NPV ධනාගයක් ලැබෙනවා ඒක දාලා R එක දාන්න. එහෙම නැත්නම් අපිට Q ලැබෙනවා. මේ දෙකෙන් එකක් ලැබෙනවාමයි. මං කීකයි කිව්වේ එක සැරයක් NPV හෙව්වහම අපි IRR හොයන වැඩෙන් භාගයක් ඉවරයි. භාගයක් ඉවරයි කියලා මං කිව්වා. අපිට ප්‍රශ්නයක විභාගයේ NPV හොයන්න කියලා දුන්නොත් යම් කිසි ව්‍යාපෘතියක අපි IRR හොයන වැඩේ අපිට ඊළඟට තියෙනවා නම් ඒකෙන් භාගයක් කරලා ඉවරයි. ඒකයි මම අර වගුව හදාගන්න කියලා කිව්වේ. ඒ වගුව අනිවාර්යයෙන්ම තිබ්බ හැකි විභාග ප්‍රශ්න. මේක විභාගයේදී එහෙම තියලා තියන්න පුළුවන්. අපිට ඊළඟට හොයන්න ඕන AP හොයාගත්තා නම් එක්ක BQ හොයාගත්තා නම් AP. ඒ නිසා තමයි මම කිව්වේ ගානේ භාගයක්ම අවසන් වෙනවා කියලා අපි මේ ප්‍රශ්නේ හදනවා. දැන් ගැටලුව එන්නේ මොකක්ද? මම මේ ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. අපිට ලැබුණේ මම දිගටම ආපහු පාවිච්චි කරනවා. ඒවට
මොකද ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ එතකොට මම කියන්නේ. හරි. මම ඊතලයේ ගහන පැත්ත තමයි A සහ P කියන දෙක තියෙන්නේ. මම මේ ඊතලයේ ගහන පැත්තේ තමයි Q තින්නේ. අපිට ලැබුණේ A සහ P නම් මතක තියාගන්න මේ B කියන එකට හිතා ගන්න මෙතන අපි හිතමු බොහෝ සෙයින් වැඩි කරන්න R එක අපි යනවා මේ පැත්තේ 130ට විතර නැත්තම් 35ට 40ට වුණත් කමක් නැහැ ගිහිල්ලා ඒක B කියලා හිතාගෙන Q හොයන්න. ඒ කියන්නේ ඍණ NPV හොයන්න. අපිට යම් හේකින් අපිට හම්බුනේ B සහ Q. ඒ කියන්නේ අපිට ඍණාගයක් NPV හම්බුනේ අපේ උදාහරණයකට ඍණාගයක් හම්බුනේ NPV. බොහෝ සෙයින් අඩු කරන්න නැවත NPV හොයනකොට මම කියනවා 102ට විතර ගෙනල්ලා හදලා බලන්න. 2කට විතර ගෙනල්ලා හදනවා. 18 දී ඍණ ආවම 17 දී නැවත හදන්න එපා. 16 දී හදන්න එපා. හොඳටම අඩු කරන්න. අපිට ධනාගයක් හම්බුණා 10 දී කියලා හිතන්න උදාහරණයක්. 11 දී හදන්න එපා 12 දී හදන්න එපා 35 40 දී නැවත හදන්න. ඇයි එහෙම කියන්නේ? අපි යම් මිතියකින් A සහ P හම්බ වෙලා තියෙන වෙලාවක අපි පොඩ්ඩක් රේට් එක වැඩි කරලා ආයෙ NP හොයනකොට අපිට ආනිල් පාට පැත්තේ උත්තරයක්ම නම් අපිට අර අපි කතා කරපු සමීකරණයට ආදේශ කරන්න බෑ. අපි මෙහි 18 දී හම්බෙච්ච වෙලාවක බැලුවොත් ආයෙත් ලැබෙන්නේ ඍණ උත්තරයක් නම් අපිට අපි කලින් කතා කරපු අර A එකතු කිරීම P බෙදීම P ධන Q වැඩි කිරීම B ඍණ A කියන සමීකරණයට ආදේශ කරන්න බෑ. ඒ නිසා මෙන් අපිට ධනාගයක් ලැබුණු විට R බොහෝ සෙයින් වැඩි කරලා නැවතරින් NPV හොයලා ඍණාගයක් හොයාගන්න. NPV ඍණාගයක් ලැබුණු විට R බොහෝ සෙයින් අඩු කරලා NPV ධනාගයක් හොයාගන්න. ඔක පටල ගන්න එපා විභාගෙදි. මොකද ඕගොල්ලන්ට විභාගෙදි 3-4 වතාවක් NPV හදා යන්න වෙලාව නැහැ. ඒවා කර කර ඉන්න වෙලාව නැහැ. හරිද? දැන් ඒ විදිහට A B සහ P Q තියෙනවනම් ඊට පස්සේ තියෙන්නේ පුතේ නිකම්ම සමීකරණයට ආදේශ කරන. හැබැයි එතෙන්ට යන ගමනේදී අපිට අමතක වෙන්න බෑ PV සමානයි FV වරක් එක බෙදීම එක ධන R වල n වෙනි බලය කියන මේ සමීකරණය අමතක වෙන්න බෑ. මොකද මේකෙන් තමයි මේ සංකල්පය බිහි වෙන්නේ. මේ සංකල්ප ටික බිහි වෙන්නේ. හොඳයි. පැහැදිලි කියලා හිතනවා. මොන හරි අපැහැදිලිකමක් තියෙනවද කියන එක අපි තෝරගමු. අපි ගිහිල්ලා ගානක් හදමු. ගානක් හදනකොට ඕගොල්ලන්ට ඔය වෙන අතපසුවීම් වැරදීම් වෙලා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි. එහෙනම් මම විභාග ප්‍රශ්න පත්‍රයකට යනවා. දෙදස් 14 සැප්තැම්බර්ල මට මතක හැටියට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට මතක විදිහට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 2014 වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මට මතක හැටියට ඒකේ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නිසා ඒක අදාළ වෙන්නේ නැහැ. අපි 2015ට ගිහින් බලමු. 2015 මාර්තු මාසයේදී
සංකල්පයෙන් පමණයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ගාණක් දීලා නැහැ. 2015 සැප්තැම්බර් මාසයේදී අපි බලමු විභාගයේ ගාණක් තියෙනවා. මම ගාණක් පෙන්නනවා. ඔයගොල්ලෝ හදපු පොතේ තියෙනවා නම් NPV කලින් අපි මේක හැදුවා. ඩිස්කවුන්ටින් ෆැක්ටර්ස් ටිකක් දීලා තියෙනවා. හරිද? 112 දී දීලා තිබිලා තියෙනවා. ඒක හදලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒක යොදා ගන්න. ඒ කොලේ ළඟ තියෙනවා නම් පොත ළඟ තියෙනවා නම් ඒක ගන්න. දැන් මම වේගෙන් කියනවා. මේ ගාන හද පටන් ඉක්මනට හදන්න පටන්. ඉක්මනට පටන්. හරිද? ඉක්මනටම හදන්න පටන් ගන්න. විමල් ප්‍රනාන්දු මහතා විසින් අද දින මිලියන 500ක් සහ තවත් වසර 4 මිලියන 100ක් ආයෝජනය කොට වාණිජ්‍ය ව්‍යාපෘතියක් සම්පූර්ණ කර එම ව්‍යාපෘතිය වසා දැමීමට අදහස් කරයි. එම ව්‍යාපෘතියෙන් වසර 5ක් තුල පහත සඳහන් ප්‍රතිලාභ ලැබෙනු ඇත. 1 2 3 4 5 අපේක්ෂිත ආදායම් මිලියන 100 150 250 500 සහ 150 විතර ලබලා දීලා. අපි පේබැක් එක හැදුවා. සුද්ධ වර්තමාන අගය හදරුව මෙතන ඉන්න ඕන. මොකද අපි ගිය සතියේ ඉස්සලා වගේ මේක හැදුවා. ගිය සතියේ හැදුවා. වට්ටම් සාධක විභාගෙත් දීලා තියෙනවා. ඒ හින්දා 12 දී වට්ටම් සාධකය හදන්න ඕනේ නැහැ. මට කවුරු හරි පුතේ තියෙනවා නම් 112 දී හරිද? කමක් නැහැ. අපි හදමු. අපි හදමු. වේගයෙන් 112 දී මට සුද්ධ වර්තමාන අගය හදලා පෙන්නන්න. වේගෙන්. ඉතා වේගෙන් කවුරු හරි පුතේ හදලා තියෙනවා නම් හදන්න අවශ්‍ය නැහැ. අදපු අය ඉන්නවද? කොහොම ගා උත්තර තියෙනවද? ඔය ගන්න උත්තර තියෙනවද කියන්න? කො මම ප්‍රශ්න ආපහු දාන්නම්. 112 දී හදන්න ඕනද? ඔසරයක් කො කතා කරන්න ඕන? චන්දන? සුජිත් උත්තරේ තියෙනවද ළඟ? නෑ සාහදනකම. හරි වේගෙන් හදන්න. වේගෙන් හදන්න. මොනවද වාහ ටික? වට්ටම් සාධක ටිකත් මම පේන්න දාන්න. මම මේ ඔයාලගේ තිරේ පුංචි කරන්න නැත්නම් ගොඩාක් අකුරු පුංචි වුණොත් පේන්නේ නැති කියලා මම හිතනවා මෙන්න මේ හරිය පේනවා ඇති කියලා. ඔන්න ස්ක්‍රීන් එකට හරියන විදිහට හැදුවා. දැන් වේගයෙන් හදන්න. ආයෝජන දෙකක් තිබුණා. 500ක් තිබුණා. ඊට පස්සේ වසර 4කින් ආය 100ක් ආයෝජනය කරා කියලා තියෙනවා. වේගෙන් හදන්න ඕන පුතේ.
ඉක්මනට අරන් පුතේ. මට උත්තර ඕන 112 දී NPV කීයද? ඉක්මන උත්තරයක් ඕන. 112 දී NPV කීයද? 112 දී NPV කීයද පුතේ? මම කරලා කියන්න. සුජිත් 112 දී NPV කීයද? 59.9 කියලා කියනවා. වෙන 59. හරි very good. වෙන 59.9 ලු. හරි. එහෙමනම් පුතේ මම යනවා ටක් කාලා එහා පැත්තේ වයිට් බෝඩ් එක බලන්න. මොකක්ද අපේ සමීකරණය? IRR සමානයි A එකතු කිරීම බෙරීම ධන Q වරක් B ඍණ A. මොකද්ද හොයාගෙන තියෙන්නේ? අපි B හොයා Q හොයාගතියි. එහෙනම් අපි A සහ P හොයන්න ඕනේ. මොකද්ද කරන්නේ? ප්‍රස්ථාරයේ කොයි පැත්තටද යන්න ඕන?
දැන් අපිට හම්බ වෙලා තියෙන්නේ එකක්. එහෙනම් නිල් පාට පැත්තට යන්න ඕන. එහෙනම් අඩු කරන්න මේ 12 තියෙන්නේ. අපි එන මේ පැත්තට ගිහින් 5කට වගේ නැත්තම් 4කට වගේ දාලා හදන්න. අඩු පැත්තේ හදන්න. A සහ B හොයාගන්න. ඉක්මන් කරන්න. A සහ B හොයාගන්න. හරි මට වේගෙන් කියන්න 105 දී NPV කීයද 105 දී NPV කීයද කොහොමද හොයන්නේ එක බෙදීම එක දන R වල n වෙනි බලය 1.05 කියලා කියන්නේ 0.5යි එතකොට 1.05 බලයන් හදන්න ඕනේ හදලා මුදල් ප්‍රවාහයෙන් වැඩි කරලා අර එක වෙදීම එක දන R වල n වෙනි බලය කියන එක හදාගෙන ඒක එක් මුදල් ප්‍රවාහයෙන් වැඩි කරලා ඒක අනුව එන NPV එක හොයා ගන්නවා ඉක්මන් කරන්න අපි ගන්නක් හදලා බැලුවොත් එහෙම මගේ කැල්කියුලේටර් එක ස්ක්‍රීන් එකේ පේනවාද කියලා හිතනවා එක බෙදීම 1.05 පළවෙනි අවුරුද්දේ sorry එක බෙදීම 1.05 පළවෙනි අවුරුද්දේ සංගුණකයේ වෙන්න ඕන 0.95යි 2.4 හෝ 9.5යි 2 කියලා ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. සයන්ටිෆික් කැල් එකේ හදන්න පෙන්නනවා එක බෙදීම වරහන් ඇරියා 1.05 වර්ගය එක බෙදීම වරහන් ඇරියා 1.05 වැඩි කිරීම 1.05 කියලා අපි දාමු
දෙවෙනි අවුරුද්දේ 0.907 වෙන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේදී එක බෙදීම කයි 0.05 වැඩි කිරීම 1.05 වැඩි කිරීම 1.05 ආන්දාලා සමාන කිරීම. තුන්වෙනි අවුරුද්දේදී 0.86යි 4 නැත්නම් 8.6යි 3යි 8 ගත්ත හැකි ඒ ආදී වශයෙන් හදා ගන්න ඕනේ. හරි. ඉෂානි උත්තරේ කියනවා හොඳයි ඉනේක උත්තරයක් කිව්වා very good හොඳයි very good හොඳයි අනිත් අයත් ඉක්මනට උත්තර ගන්න බලන්න දැන් පුතේ ඉනේකා ඉෂානි දෙන්නම අර සූත්‍රයට ආදේශ කරන්න පුතේ IRR හොයන්න දක්ෂිත් ඔයත් කරන්න පුතේ දක්ෂිනිවත් ආදේශ කරන්න අර සූත්‍රයට ආදේශ කරන්න A දන්නවා ඔයා B දන්නවා P දන්නවා Q දන්නවා එතෙන්දී චන්දන හරි කරන්න පුතේ හරිය කරගෙන යන්න ඔයගොල්ලෝ ලැබිච්ච උත්තර වලින් හදාගෙන යන්න ඒ හදනකොට මතක තියාගන්න 112 කියලා කියන්නේ 0.12යි right 105යි කියලා කියන්නේ 0.05යි යන්නේ ඒවා වරද්ද ගන්න බෑ 112 කියන එක ලියන්නේ 0.12 විදියට හරිද 105 කියන එක ලියන්නේ ගාන හදනකොට ගන්න 0.05 කියලා නැත්නම් වරද්ද ගන්න එපා 0.05යි එහෙමයි ගන්න. උත්තර හතර දෙනෙක් අරන් තියෙනවා මොකක් හරි උත්තරයක් එකම ළඟ උත්තර එන බව පේනවා. හරිද? 105 දී හදලා තියෙනවා. දැන් ඒගොල්ලෝ උත්තරය ආදේශ කරලා මට සුළු කිරීම කරලා IRR වල උත්තරයකුත් ගන්න පුතා. IRR වල උත්තරයක් ගන්න. very good එෂානි උත්තරයක් කියලා තියෙනවා අනිත් අය හදලා බලන්න එෂානි උත්තරයක් කියනවා ඒක හරිද ඒක පිළිගන්න පුළුවන්ද දශම ස්ථානයක දෙකක එහෙම එහෙවීමක් වෙන්න දශම ස්ථානය ඔව් දක්ෂිණීගේ උත්තරෙත් දක්ෂිණී උත්තරේ හරිද බලන්න percentage එක හරිද බලන්න පුතේ 100න් වැඩි කරාම 0.069 දෙන්නගේ අතර උත්තරවල 0.02ක එහෙම හැවීම වෙනසක් තියෙනවා. ඒකට හේතුව වෙන්න පුළුවන් සමහර වෙලාවට ඔය දෙන ගත්ත වට්ටම් සාධකවල දශම ස්ථානවල වෙනස් වීම වලින් ඒක වෙන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. උත්තරේ හරිනම් අනිත් අය හදන්න මම හැමෝටම අවස්ථාව දෙනවා. මොකද මේක එහෙම උත්තර හැදෙන්න ඕන. දැන් මෙතෙක් අපි සාකච්ඡා කරලා තියෙනවා කිසි ගැටලුවක් නැහැ හැමෝටම ආදේශ කරන්න පුළුවන් වෙන්න ඕන එක බෙදීම 1ට r වල n වෙනි බලයට අපි කරේ 1.12 දාපු අපිට ගණන් ටික දීලා තිබ්බා දැන් ඊට පස්සේ කරේ එක බෙදීම 1 දන r වල එක බෙදීම 1 දන r වල n වෙනි බලය කියන r එකට අපි 1.05 දැම්මා එච්චරයි වෙනස ඒ කරලා ඒකට අදාළව වර්තමාන අගයන් ටික හොයාගෙන ඒ අගයන්ගේ සුද්ධ අගයන් ටික එතකොට අපිට a b p q කියන ටික හම්බ වුණා ඒවා එහෙම පිටින්ම ගිහින් අපි අර අපි සාකච්ඡා කරපු සමීකරණයට ආදේශ කරා. ඒක කරලා උත්තරයක් ගත්තා. ඒක තමයි මේ දරුවෝ කරන්නේ නැත්තේ. මම white board එකට යනවා. මම ආපහු සමීකරණය ලියනවා. IRR සමානයි A එකතු කිරීම P බෙදීම P ධන Q වරක්
B ඍණ A මොනවාද මේ දරුවෝ හොයාගත්තේ A 0.05 කියලා හොයලා දුන්නා මට. අපි හොයාගත්තා. අපි හිතුවා. ඊට පස්සේ මේකට කරා. P කියලා කියන්නේ 23.6 කීයද පුතා කිව්වේ? සිතුනයි දශම 6.1යි. ඔය 6.2යි. 20.6.2 කියමු. බෙදීම 20.6.2 එකතු කිරීම 50.9 මම වෙන දන අමතක කරන්න කියලා. ඊට පස්සේ මේක වැඩි කරනවා B ඍණ A. B කියන්නේ 0.12 අඩු කිරීම 0.05. හරි. ඊට පස්සේ මෙතන මම මේ පැත්තට යන උත්තරේ ලියන්න. හරි. कैलकुलेटर එකෙන් හදලා බලමු 23.6 එකතු කිරීම 59.9 83.5 එතන එන උත්තරයක් 0.05 එකතු කිරීම 23.6 බෙදීම 83.5 වැඩි කිරීම 0.07. හරි අපි ඒක හදලා බලමු 23.62 බෙදීම 83.52 වැඩි කිරීම 0.07. එතන උත්තරයක් එනවා මම මේ ඉහළට යනවා මේ පැත්තට 0.05 එකතු කිරීම 0.019.8 කියලා කියමු. එතකොට මේක වෙනවා 0.0698 එහෙම නැත්නම් 6.98 කියලා උත්තරයක් එනවා. උත්තරේ ගත්ත දරුවෝ ඉන්නවා. තාම හොඳයි. ඊටාම හොඳයි. උත්තර ඊශානී උත්තරයට ඇවිල්ලා තියෙනවා. දක්ෂිණී උත්තරයට ඇවිල්ලා තියෙනවා. ඉනේකා උත්තරයට ඇවිල්ලා තියෙනවා. මදුෂා උත්තරයට ඇවිල්ලා තියෙනවා. හොඳයි. අනිත් දරුවෝත් එහෙම උත්සාහ කරන්න ඕන. හරි. හරි. අනිත් අය උත්තර වලට ගැටලුවක් ආවද? කෝ සුජිත් උත්තරයට ගැටලුවක් ආවද පුතේ? මගේ සර් මේ අර මේ 0.5 දී එන අගයන් ටික පොඩ්ඩක් හරියද කියලා බලමුද සර්? 0.5 අගයන් ටික අනිත් දරුවෝ කියන්නේ 0.5 දින අගයන් වල අයි මොකද්ද වැරද්ද ගත්තේ? වැරදුණයි කියලා හිතනවද? කෝ දක්ෂිණී නැත්තම් ගණ හදපු ඉනේකා දක්ෂිණී ඊශානි පුතේ කියන්න 500 දී අනිවාර්යයෙන්ම 500ම තමයි කියන්න පුතේ ගණන් ටික පළවෙනි අවුරුද්දේ කීයද? 95යි 23යි 95.2.3යි හරි 136.05යි සුජිත් චෙක් කරගන්න හරි සර් හරි කියන්න පුතේ තුන්වෙනි අවුරුද්දේ 215.95යි හරි ඊළඟ අවුරුද්ද 41.114යි ඍණ අගයක් එක ඍණාගයක් හරි අන්තිම අවුරුද්ද පුතා 117.52යි හරිද පුතේ සුජිත් ඍණ එක ධන විදියට අරන් තියෙන හරි 41.114 මම ධන අරන් තියෙනවා. ඒකනේ ඒවා පුතේ අන්න ඒක තමයි වරහන් දාගන්න කියලා මම කියන්නේ. වරහන් කියන එක දාගන්න කියන මම පළවෙනි දවසේම කිව්වා ගණන් හදනකොට. ඍණ ධන මාරු වෙනවා. දැක්කනේ ගානේ උත්තරේ. මම ඒකයි වරහන් දාන්න කියන්නේ. ඍණ ලකුණ දාලා හරියන්නේ නැහැ. අපිට අමතක වෙනවා. අපිට කලබලත් එක්ක කරගන්න බැරි වෙනවා. කෝ චන්දන උත්තරේ කියන්න පුතා. චන්දන මොකද ප්‍රශ්නේ? කෝ චන්දන උත්තරේ ආවද? චන්දන
හරි ඒ කියන විදිහට උත්තරේ එන්න ඕන. හරි දැන් ඔය ගණන් ටික අනිත් දරුවන්ට ආවා. සුජිත්ගේ ධනරින මාරුවලා තිබුණ එක හරියන්න ඕන. හරි දැන් අපි විභාග ප්‍රශ්න දිහා බලමු. හරි ඒක කියන්නේ අභ්‍යන්තර ඵලදා අනුපාතය හරි හදන්න කියලා. හරි මම යනවා වේගෙන් යනවා 2016 මාර්තු ප්‍රශ්න පත්‍රයට. 2016 මාර්තු 2016 මාර්තු වල ගණනක් තියෙනවද කියලා බලන්න. 2016 මාර්තු වල ගණනක් තියෙනවා. මාර්තු වල ගණනක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපාරිකයෙක් යන්ත්‍ර සහ උපකරණ මූල්‍යකරණය සඳහා මූලික ආයෝජනයක් ලෙස රුපියල් 10,830,000ක් ලබා ගැනීමට ණය දුප්පතක් ඉදිරිපත් කර ඇත. එම ආයෝජනයෙන් ඵල පිළිවෙලින් පළමු දෙවන හා සිවන වසර අවසානයේදී ආදායම ලැබෙනවා කියලා දාලා තියෙනවා. හතරවෙනි වසර අවසානයේදී සියලු උපකරණ විකුණනවලු මිලියන 90කට. 118ේදී NPV ගන්න කියලා අපිට දීලා තියෙනවා. ඒක හදපු දරුවෝ ඉන්නවා නම් 118ේදී NPV තියාගන්න. එහෙම නැත්නම් ඒක හදලා ඒ අනුව අපි හදපු ගාන නැවත හදන්න. වේගෙන් හදන්න පුතේ. අපිට විනාඩි තව 14ක් තියෙනවා පන්තියට. ඉක්මන් කරන්න. විනාඩි 14ක් විභාගෙදි ගන්න බෑ. ගානකට විනාඩි 14ක් යන්නේ නැහැ. ඉක්මන් කරමු ගාන හදන්න පුතේ. ඉස්ලාම 118 දී හදපු NP එක මට කවුරු හරි දාන්න පුතේ 118 දී හදපු NP එක කියන්නේ චන්දන ගාන හදලා තියෙනවා very good හොඳයි 118 දී NPV කියන්න මට හොඳයි ඒෂානි ගානක් කියනවා දක්ෂිනි ගානක් කියනවා පුංචි පුංචි වෙනස්කම් තියෙනවා ඒක අතර සරල වෙනස්කම් තියෙනවා නමුත් අපි වට්ටම් කරපුවාම වැටීමේදී ඉලක්කම් වටය ගන්නකොට අවසාන දශම ස්ථානයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හොඳයි හොඳයි ඉන එකක් ගණක් කියනවා very good. දැන් පුතේ මේ තුන්දෙනාටම හම්බෙලා තියෙන්නේ මොකද්ද NPV ධනාගයක්. ඒ කියන්නේ අපි ඉන්නේ නිල් පාට පැත්තේ ප්‍රස්ථාරේ. 18 කියන්නේ එහෙනම් IRR වලට වඩා අඩු පැත්තේ තියෙන. එහෙනම් IRR තියෙන තව වැඩි පැත්තේ. මං කිව්වා බොහෝ සෙයින් වැඩි කරන්න කියලා. 18 ඉඳලා 19ට ගිහිල්ලා 20ට ගිහිල්ලා බෑ. මම යෝජනා කරනවා 35 විතර දාලා හදන්න කියලා. 35 විතර දාලා හදන්න කියලා මම යෝජනා කරනවා. right. මට 35 දී උත්තරේ කියන්න සුජිත් හොඳයි උත්තරේ ගත්තා very good. මට 35 දී කියන්න උත්තරේ. 35 දී කොච්චරද කියලා කියන්න. කවුරු හරි ඊට වඩා 30 ගත්තොත් මට හිතෙනවා 30ත් වරදක් වෙන එකක් නෑ. නමුත් 35 වගේ ගත්තොත් තව ලේසි වෙයි. ඉක්මන් කරන්න පුතේ. මොකද අපි කරන්නේ? අපි එක බෙදීම 1.35 පළවෙනි අවුරුද්දේ 0.4යි 0.1 ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ 1 බෙදීම
1.35 වැඩි කිරීම 1.35 දෙවෙනි අවුරුද්දේ සංගුණකය 0.54 8යි 7 ආදී වශයෙන් හදාගෙන යන්න ඕන ඉස්සරහට. දැන් මට 135 දී උත්තරේ කියන්න ඕන. 135 දී 135 උත්තරේ කියන්න පුතේ. මම උත්තරේ කියන්න පුතා. අපිට තව විනාඩි 5ක් පන්තිය කරන්න පුළුවන්. විනාඩි 5ක් හෝ 6ක් පන්තිය කරන්නත් පුළුවන්. හොඳයි. හොඳයි. very good. ඉනේක උත්තරයක් කියනවා බලන්න අනිත් අය. ඉනේක උත්තර ඕක ඍණාගයක් කියලා තමයි කියන්නේ. ඔය ශානී හොඳයි. හරි. ඕකේ. ඒ කියන්නේ අපිට ආදේශ කරන්න පුළුවන් කියලා හිතනවා. ඔව් ආදේශ කරන්න. ආදේශ කළ උත්තරේ ගන්න. සුජිත් very good. සුජිත් හොඳයි හොඳයි. ආදේශ කරන්න පුතා ඉක්මනට. ආදේශ කරන්න. ගානට ආදේශ කරන්න. චන්දන ආපහු ගාන හදන්න පුතේ ඔයා ටික වෙලාවක් වගේ කනෙක්ෂන් එක නැතුව ගියා. ගානට එකතු වෙන්න. මොනවද අපි යොදාගන්නේ? අපි A දන්නවා 118යි කියලා. අපි B දන්නවා 135යි කියලා. අපි B දන්නවා 215.7යි 8යි මොකක් හරි ළඟ ආසන්න ගණනක් වෙන්න. හරි. Q දන්නවා ඍණ 73.75ක් නැත්නම් 7.4ක් කියලා. ඒක ඊට පස්සේ තියෙන තනිකරම අපිට ආදේශ කිරීමක් පමණයි තියෙන්නේ. ශානි කියනවා 30.66යි කියන. ඒ ශානි 30.66යි කියලා ආවේ කොහොමද පුතේ? ආයෙ පොඩ්ඩක් ගන්න දිහා බලන්න. අපිට තිබුණේ මොකද්ද? 0.18 එකතු කිරීම 215.78ද? ඔව් 215.78 බෙදීම 215.78 එකතු කිරීම 73.74 වැඩි කිරීම 0.18
0.17 අපි බලමු හදලා අපි හදලා බලමු ඉෂානි උත්තරේ බොහෝ දුරට නේ ඉෂානි උත්තරේ හරි කියලා පේනවා මේ කියන විදිහට 30.67ක් නැත්නම් 30.66ක් කියනවා. හරි. දක්ෂිණීගේ උත්තරේ 30ට ගත්තොත් 130දී හදලා තියෙන්නේ 29.78කට ඇවිල්ලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් මොකද අපි දශම ස්ථාන ගොඩාක් අමතක කරන නිසා. 30.67 35 ගත්ත කට්ටියට එන්න ඕන. මොකද ඒකට හේතුව අපි දශම ස්ථාන ගොඩාක් අමතක කරනවා. මේ වෙන්න පුළුවන්. 100ට එකක විතර වෙනසක් ඇවිල්ලා තියෙනවා. මොකද දශම ස්ථාන විශාල ප්‍රමාණයක් අපි අමතක කරලා තමයි තුන්වෙනි දශම ස්ථානෙට හදන නිසා. අනිත් දරුවෝ 35දී 30දී දක්ෂිණීව හදලා තියෙනවා 29.78යි කියලා. විභාගයේදී ඔකට මොකද කරන්නේ කියන ගැටලුවක් එන්න පුළුවන්. විභාගයේදී ඔයගොල්ලෝ ගාන හදලා තියෙන ක්‍රමවේදයට අනුව ලකුණු අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. 30දී ඍණ අගය බොහෝ දුරට අඩු වෙන නිසා සහ එතෙන්දී දශම ස්ථාන ප්‍රමාණය කරන බලපෑමත් එක්ක 35දී ගන්නවට වඩා උත්තරේ වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉන එකත් උත්තරේ 30.67යි කියලා කියනවා. හරි. චන්දන උත්තරයක් ගන්න උත්සාහ කරන්න ඕන පුතා. හොඳයි. දැන් එතකොට අද අපි මම නැවත මතක් කරනවා දැන් කිව්වොත් අපි NPV බිඳුව වන අනුපාතය නැත්තම් IRR මොකක්ද කියන එක අඳුරගත්තා. ඒක ප්‍රස්ථාරයක් තුළ කොහොමද දකින්නේ කියලා කීවා. NPV ධනාගයක් ලැබුණත් ඍණාගයක් ලැබුණත් කොහොමද ඊට පස්සේ IRR සඳහා අපි හොයාගන්න ළඟා වෙන්නේ කියන එක තහවුරු කරගත්තා. මම ප්‍රස්ථාරයේ නිශ්චිතව ඇඳලා ඔළුවට ඔයගලන්ට මතක හිටින විදිහට එක පැත්තක් නිපාට එක පැත්තක් රතු පාට කියලා දිගින් දිගටම කියමින් ඒක ඔළුවේ ධාරණය කරන්න උත්සාහ කරා. ඊට පස්සේ IRR වලට මම සමීකරණයක් දුන්නා. A එකතු කිරීම P බෙදීම P දන Q වරක් D ඍණ A කියන සමීකරණය මම දුන්නා. ඒක කටපාඩමේ තියාගන්න වෙනවා. ඒක අමතක කරන්න බැරි අමතක නොවන විදිහටයි කිව්වේ. ඒකේ වැදගත් කාරණාවක් තියෙනවා. P ධන Q කියන එකේදී Q වල ඍණ කියන ලකුණ මම අමතක කරලා සංඛ්‍යා දෙක පමණක් එකතු කරන්න කියලා. ඒක අමතක කරන්න එපා විභාගෙදී. PV සමානයි FV වරක් එක බෙදීම එක ධන R වල n බලය කියන සමීකරණයේ දිගටම වැදගත් වෙනවා මේකෙදී. දැන් මේ වගේ ගණන් තව විභාගයේ ගණනාවක් තියෙනවා. අපි ඒවටත් යමු. අද පන්තියේදී දැන් ඔන්න අපි සෑහෙන වැඩ කොටසක් කරා මේ දවස් කිහිපය තුළ. මම හිතා දවස් 3ක් විතර අපි ගත්තා මේ වැඩේට. සෑහෙන වැඩ කොටසක් කරගත්තා. විභාගෙදී ගාණක් හදන්න තියෙන බය මම හිතනවා ඉවත් වෙන්න ඕන දැන්. අපිට තියෙන්නේ ගාණ හදලා පුරුදු වුණොත් ඒකට තියෙන බිය ඉවත් වෙනවා. එහෙනම් අපි දැන් ලබන සතියේ මම හිතන්නේ ලබන සතියේ දීර්ඝ සතියන්තයක් වඩපත් වෙනවා කියලා තමයි මට මතක හැටියට. ඒ කෙසේ වෙතත් පන්තිට සහභාගී වෙන්න පුතේ. පන්ති පැවැත්වෙනවා. අපි තවත් වැදගත් සංකල්පයකට කතා කරමු. අපි ලබන සතියේ තව ගාණක් පුළුවන් හදලා අපි තව වැදගත් සංකල්පයකට යන්න අපි නිෂ්පාදන ගිණුම් වගේ එකක් හදලා බලමු. මොකද විභාගයේදී ලකුණු ගන්න ඕන කරන දේ තමයි මූලික අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ අපි තව තියරි කරුණු සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අද පන්තියේ බොහොම සක්‍රියව හැමෝම සහභාගී වුණා. ඉතාම හොඳයි. අපි කාරණා කීපයක් සාකච්ඡා කරා. සක්‍රියවම කට්ටිය සහභාගී වුණා. උත්තර හෙව්වා ගණන් හැදුවා. දැන් ඔන්න
ගණන් වලට ඊට පස්සේ බය වෙන්න එපා. විභාගයේදී ගණනක් ආවා කියලා අපි මේ විදිහට බිය මෙහෙම විභාගයට බොහොම ශක්තිමත්ව මුහුණ දෙන විදිය හොයාගමු. අපි තෝරගමු, අපි ඉගෙන ගමු. ඒ අනුව අපි ලබන සතියේ නැවත පන්තියට සහභාගී වෙමු. එතෙක් ඔබ සෑම දිනකටම ඉතාම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී එළමෙන්නේ නිවාඩු ලැබෙන දවස් වෙන්න පුළුවන්. නමුත් පන්ති පැවැත්වෙන නිසා පන්ති අතාරින්න එපා. මම දන්නේ අප්‍රේල් මාසේ මේ සිංහල අවුරුදු දවස් කොහොමද වැටෙන්නේ කියලා මට තාම මතක නැහැ. මේ බලමු. ඔව් ගැටලුවක් වෙන්නේ අපිට පන්ති පවත්වන්න පුළුවන් බව පේනවා. ඒ නිසා අපි ඒක ආයතනය කියන විදිහට අපි පන්ති පවත්වගෙන යමු. හොඳයි. එහෙමනම් හැම දිනකටම නැවත වතාවක් සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් පන්තියේ වැඩ කටයුතු අදට අවසන් කරනවා. අපි නැවත ලබන සතියේ හවස 1ට ඉරිදා හම්බ වෙමු.